අපි දැන් 2020 අවුරුද්දේ ද්‍රව වාෂ්ප ප්‍රශ්නයට යමු. මෙහෙමයි. 2020 අවුරුද්දේ රචනා පේපරේ 6 වෙනි ගානේ B කොටසට අදාළව තමයි මේ ද්‍රව වාෂ්ප ප්‍රශ්නය ආවේ. මේකත් ළමයි සුපුරුදු පරිදි ලේසි ප්‍රශ්නයක්. හැබැයි දත්ත ටික නිරවුල්ව තේරුම් අරගෙන ගාන හදන්න පටන් ගන්න ඕන. අපි ඉස්සෙල්ලාම ළමයි ගාන දෙන දත්ත ටික පෙලින් පෙළ කියවලා ඒ ටික නිරවුල් කරගමු. රයිට්? හරි. මුලින්ම කියනවා මෙහෙම දෙයක්. T උෂ්ණත්වයේදී හරි A සහ B නැමැති ද්‍රව දෙකක් රේචනය කරන ලද සංවෘත බඳුනක් තුළ මිශ්‍ර කිරීමෙන් පරිපූර්ණ ද්වැංගී ද්‍රව මිශ්‍රණයක් සාධන ලදී කියලා කියනවා. මොකක්ද ඕකෙන් තේරුම් ගන්න පුළුවන් දේ? A සහ B කියලා කියන්නේ එකිනෙකට වෙනස් ද්‍රව දෙකක්. A සහ B කියන ද්‍රව දෙක එකිනෙකින් මිශ්‍ර කරපුවාම හදා ගන්නවා AB පරිපූර්ණ ද්වැංගී ද්‍රාවණයක්. පරිපූර්ණ ද්වැංගී ද්‍රාවණයක් නම් අපිට පුළුවන්කමක් තියෙනවා රවුල් නියමය පාවිච්චි කරන්න. රවුල් නියමයේ සමීකරණ බය නැතුව පාවිච්චි කරන්න. හරිද? ඊළඟට කියනවා මෙහෙම දෙයක්. T උෂ්ණත්වයේදී සමතුලිතතාවයට එළඹුණාට පස්සේ වාෂ්ප කලාපය තුල A ගේ B ගේ ආංශික පීඩන පිළිවෙලින් PA PB ලෙස වේ කියනවා. ඊළඟට කියනවා T කියන උෂ්ණත්වයේදී A සහ B වල සංතෘප්ත වාෂ්ප පීඩන පිළිවෙලින් P0A P0B කියලා. ඊළඟට කියනවා ද්‍රාවණය තුල. ඒ කියන්නේ මෙන්න මේ ද්‍රව කලාපය. ද්‍රාවණය තුල A ගේ සහ B ගේ මවුල භාග පිළිවෙලින් XA සහ XB වේ කියලා A ගේ B ගේ මවුල භාගත් අපිට දෙනවා. හරිද? රොමංක 1කින් අපෙන් අහන්නේ ළමයි මෙහෙම දෙයක්. PA සමානයි P0A XA බව පෙන්වන්නලු. දැන් ළමයි මේ තියෙන්නේ රවුල් නියමයේ සමීකරණයනේ. අපිට කියන්නේ මෙන්න මේ ප්‍රකාශනය සාධනය කරන්න කියලා. හරි. වරහන් ඇතුලේ තව ලස්සන දත්තයක් දෙනවා. සමතුලිත අවස්ථාවේදී වාෂ්පීකරණය සහ ඝනීභවනයේ ශීඝ්‍රතාවයන් සමාන බව සලකන්නලු. වාෂ්පීකරණය සහ මොකේද? ඝනීභවනයේ. ඔය මොකක්ද ළමයි ඔය කිව්වේ? දැන් මේ ද්‍රව කලාපය තමන්ගේ වාෂ්ප කලාපයත් එක්ක සමතුලිතතාවයක ඉන්නේ. සමතුලිතතාවයක ඉන්නවා නම් ද්‍රව කලාපයේ සිට වාෂ්ප කලාපයට අංශු ගමන් කරන ශීඝ්‍රතාවයත් ඒ කියන්නේ වාෂ්පීකරණ ශීඝ්‍රතාවයත් වාෂ්ප කලාපයේ සිට ද්‍රව කලාපයට අනුගමන් කරන ශීඝ්‍රතාවයත් ඒ කියන්නේ ඝනීභවන ශීඝ්‍රතාවයත් සමානයි. හරිද? සමතුලිත විටකල ගානේ පැහැදිලිව දුන්නනේ. දැන් එහෙනම් ළමයි ඒට අදාළව රවුල් නියමයේ ප්‍රකාශනයේ දීලා තියෙන නිසා අපිට මෙන්න මෙහෙම ප්‍රකාශනයක් සමීකරණයක් ලියන්න පුළුවන්. මොකක්ද? ද්‍රව කලාපයේ පවතින වූ A ගේ අංශු වාෂ්පීකරණය වෙලා වාෂ්ප කලාපයට ගමන් කරන ශීඝ්‍රතාවයත් වාෂ්ප කලාපයේ පවතින A ගේ අංශු නැවත ද්‍රාවණගත වීම නැත්නම් ඝනීභවන වීමේ ශීඝ්‍රතාවයත් සමානයි. ඇයි මේ පද්ධතිය සමතුලිතතාවයක පවතින නිසා. හරිද? ඉදිරි ප්‍රතික්‍රියාවේ ශීඝ්‍රතාව අපි R1 කියලා දාගත්තොතින් ආපසු ප්‍රතික්‍රියාවේ ශීඝ්‍රතාවය R2 කියලා දාගමුකෝ. නම් මේ R1 කියන්නේ මොකක්ද? ඉදිරි ප්‍රතික්‍රියාවේ ශීඝ්‍රතාවය. R2 කියන්නේ මොකක්ද? ආපසු ප්‍රතික්‍රියාවේ ශීඝ්‍රතාවය. දැන් ළමයි ඊළඟ දේ තමයි මෙන්න මේ ප්‍රතික්‍රියාව මූලික ප්‍රතික්‍රියාවක්. ආයේ ඒ කියන්නේ අතරමැදි ප්‍රතිඵලවලට පත් වෙලා හරිද? ආයේ අවසානයේ ප්‍රතිඵල බවට පත් වෙන්නේ නැහැ. ඒගේ ද්‍රව කලාපයේ ඉන්න ඒගේ අංශු කෙලිම වාෂ්ප කලාපයට ගමන් කරා. වාෂ්ප කලාපයේ තියෙන අංශු නැවත ආයේ ද්‍රව කලාපයට ගමන් කරා. එහෙනම් මේක අනිවාර්යෙන්ම මූලික ප්‍රතික්‍රියාවක්. මූලික ප්‍රතික්‍රියාවක ප්‍රතික්‍රියකවල ස්ටොයිකියමෙතික සංගුණක සමාන වෙනවා කාටද? පෙළට. එහෙනම් ළමයි අපිට පුළුවන්කමක් තියෙනවා මෙන්න මෙහෙම දෙයක් කරන්න. ඉදිරි ප්‍රතික්‍රියාව සලකමින්. හරි. අපි මෙහෙම ලියමු. ඉදිරි ප්‍රතික්‍රියාව සලකමින් අපි ශීඝ්‍රතා ප්‍රකාශනයක් ලියමු. දැන් ඉදිරි ප්‍රතික්‍රියාවේ ශීඝ්‍රතාවය R1 කියලා අපි දැන් සංකේතයක් දුන්නනේ. R1 සමානයි ඉදිරි ප්‍රතික්‍රියාවේ ශීඝ්‍රතා නියතයේ යගය K1 නම් හරිද? ද්‍රව කලාපය තුල පවතිනා වූ ඒගේ සාන්ද්‍රණය අපිට මෙහෙම දාන්න පුළුවන්නේ. දැන් ඒ ගාව ස්ටොයිකියමෙතික සංගුණකය 1 නිසා ඒට සාපේක්ෂව පෙළ කීයද?
එකයි. හරිද? මේ ප්‍රකාශය ලිව්වට පස්සේ ළමයි පොඩි වෙනස්කමක් කරන්න පුළුවන්. මොකක්ද? මේ A ගේ සාන්ද්‍රණය කියන එක හරි ද්‍රව කලාපයේ A ගේ සාන්ද්‍රණය කියන එක අනුලෝමව සමානුපාතිකයි ද්‍රව කලාපයේ A ගේ මවුල භාගයට. සාධාරණ තරකයක් නේ. මොකද මේ ද්‍රව කලාපයේ පරිමාව නියතව පවතිනවා නම් හරිද? ද්‍රව කලාපයේ A ගේ පරිමාව නියතව පවතිනවා නම් A ගේ සාන්ද්‍රණය කියන එක A ගේ මවුල භාගයට අනුලෝමව සමානුපාතිකයි. මෙන්න මේ හේතුව නිසා ළමයි අපිට පුළුවන්කමක් ලැබෙනවා දැන් මේ A ගේ සාන්ද්‍රණය කියන පදය වෙනුවට ද්‍රව කලාපයේ මවුල භාගය දාන්න. හරිද? එහෙනම් මේක අපි 1 කියලා දාන්නම්. මෙන්න මේ අනුපාතය නිසා ළමයි අපිට දැන් හැකියාවක් ලැබෙනවා R1 සමානයි K1 හරි මෙතනින් දාගන්න XA කියලා. දැන් මෙතන මේ K1 කියන්නේ මොකක්ද? ඉදිරි ප්‍රතික්‍රියාවේ ශීඝ්‍රතා නියතය. දැන් ගානේ ළමයි K1 කියන එක අපිට දත්තයක් විදිහට දුන්නේ නැහැ. ඒක අපි දැන් දාගත් එකක්. ඒ නිසා K1 කියන්නේ ඉදිරි ප්‍රතික්‍රියාවේ ශීඝ්‍රතා නියතය කියන එක පැත්තකින් ලියන්න. එහෙම ලියනවට ලකුණු හම්බ වෙනවා. හරිද? හරි. දැන් මොකද්ද මේ දක්වා අපි කරේ එහෙනම්? අපි කරේ ද්‍රව වාෂ්ප සමතුලිතයක පවතිනවායි කියලා කියපු නිසා හරිද? ද්‍රව කලාපයේ ඉඳලා වාෂ්ප කලාපයට ඒ අංශු ගමන් කරන ශීඝ්‍රතාවයට අදාළ ප්‍රත්‍යාවර්ත ප්‍රතික්‍රියාව ලිව්වා. එහෙනම් වාෂ්පීකරණයේ ශීඝ්‍රතාවය R1 නැවත ඝනීභවනය වීමේ ශීඝ්‍රතාවය R2 ඔය R1 R2 එකිනෙකින් සමානයි. ඇයි ඒ සමතුලිතතාවයක පවතින නිසා. අනිත් එක තමයි මේක මූලික ප්‍රතික්‍රියාවක්. ඒ නිසා ස්ටොයිකියමෙතික සංගුණක පෙළට සමානයි. එහෙනම් ඉදිරි ප්‍රතික්‍රියාව සලකමින් ශීඝ්‍රතා ප්‍රකාශනයක් ලිව්වා. K1 කියන්නේ ඉදිරි ප්‍රතික්‍රියාවේ ශීඝ්‍රතා නියතය. මේ තියෙන්නේ A ගේ සාන්ද්‍රණය. ඊට පස්සේ අපි තව සම්බන්ධතාවයක් පෙන්නුවා. ද්‍රව කලාපයේ A ගේ සාන්ද්‍රණය අනුලෝමව සමානුපාතිකයි ද්‍රව කලාපයේ A ගේ මවුල භාගයට. එහෙමනම් මෙතන පළවෙනි ප්‍රකාශනයේ ද්‍රව කලාපයේ A ගේ සාන්ද්‍රණය කියන පදය වෙනුවට අපිට ද්‍රව කලාපයේ A ගේ මවුල භාගය සඳහන් කරන්න පුළුවන්. හරිද? දැන් මෙන්න මේ සම්බන්ධතාවය අපි 2 කියලා ලේබල් කරගමු. හරිද? right. දැන් අපි ආපසු ප්‍රතික්‍රියාව සලකමු ළමයි. ආපසු ප්‍රතික්‍රියාව කියලා කියන්නේ A ගේ වාෂ්පය ඝනීභවනය වෙලා ද්‍රව A බවට පත්වීම. එහෙනම් ආපසු ප්‍රතික්‍රියාව සලකන්න කියලා ලියන්න. ආපසු ප්‍රතික්‍රියාවට අනුව ආපසු ප්‍රතික්‍රියාවේ ශීඝ්‍රතාවය වෙන්නේ මොකක්ද? R2. ආපසු ප්‍රතික්‍රියාවේ ශීඝ්‍රතා නියතය K2 කියලා දාගමු. ඊළඟට ආපසු ප්‍රතික්‍රියාව සඳහා ප්‍රතික්‍රියක ලෙස ක්‍රියා කරන්නේ කවුද? A ගේ වාෂ්පයනේ. A ගේ වාෂ්පයට අදාළව අපිට ලියන්න පුළුවන් A ගේ ආංශික පීඩනය. හරිද? right. එහෙනම් ළමයි මේ තියෙන්නේ A ගේ ආංශික පීඩනය. ආපසු ප්‍රතික්‍රියාවට අදාළව ප්‍රතික්‍රියකයේ වෙන්නේ A ගේ වාෂ්පය නම් A ගාව තියෙන ස්ටොයිකියමෙතික සංගුණකය 1 නම් Aට සාපේක්ෂව පෙළ කීයද? 1යි. එහෙනම් මෙන්න මේ ආංශික පීඩනය ආයේ හරිද? ආය අමුතුවෙන් වෙන අගයන් වලින් වර්ග කරන්න දෙයක් නැහැ. මේක 1කින් ගුණ වෙලා 1කින් එකේ බලයට නැංවිලා ඉවරයි. මේ කරපු දේ හොඳින් අවබෝධ කරගන්න මම ආයෙ කියලා දෙන්නම්. මේක තමයි ගානේ වැදගත්ම කොටස. මොකක්ද? ආපසු ප්‍රතික්‍රියාව සලකමින් ශීඝ්‍රතා ප්‍රකාශනයක් ලියනවා. දැන් R2 සමානයි K2 A ගේ ආංශික පීඩනයේ මෙතන තියෙන්නේ එකේ බලය. මේ එකේ බලය කෙනෙක් කොහෙන්ද කඩාපවත්තුනේ? A ගාව තියෙන ස්ටොයිකියමෙතික සංගුණකය 1යි. මූලික ප්‍රතික්‍රියාවක ස්ටොයිකියමෙතික සංගුණක පෙළට සමානයි. හරිද? A ගේ සාන්ද්‍රණය වෙනුවට A ගේ ආංශික පීඩනය අපිට පාවිච්චි කරන්න පුළුවන් කමක් තියෙනවා. තේරුණාද කියපු දේ? දැන් ළමයි මෙන්න ආපසු ප්‍රතික්‍රියාව සඳහා ශීඝ්‍රතා ප්‍රකාශනයක් මේක 3 කියලා ලියන්න. හරි. දැන් මේ පද්ධතිය සමතුලිතයි කියලා සරල සිංහලෙන් දුන්නනේ. එහෙනම් මේ R2 එකයි R1 එකයි සමාන කරන්න පුළුවන්. ඒ කියන්නේ දෙක සමීකරණයයි එක සමීකරණයයි එකිනෙකින් සමාන කරන්න පුළුවන්. පැහැදිලිද? හරි. එහෙනම් ළමයි පද්ධතිය සමතුලිත
නිසා. හරි මෙතන දෙවනි දෙක සමීකරණයයි තුන සමීකරණයයි එකිනෙකින් සමාන කරන්න පුළුවන්. එහෙනම් අපි මෙහෙම කරමු ළමයි. මේ පැත්තෙන් ගමු 3. ඒ කියන්නේ K2 PA සමානයි මෙතනින් K1 ද්‍රව කලාපයේ A ගේ මවුල භාගය. හරිද? ඊළඟට මෙතනින් PA කියන එක ළමයි දැන් අපි උක්ත කරගමු. මෙතන K1 බෙදන්න K2 වලින් මෙතනින් දාන්න XA. හරිද? ඊළඟ දේ තමයි ළමයි මෙතන K1 බෙදීම K2. K1 කියලා කියන්නේත් නියතයක්. K2 කියලා කියන්නේත් නියතයක්. එහෙනම් නියත දෙකක් අතර අනුපාතය නියතයක් වෙනවා. එහෙනම් මෙතනින් ඊළඟට පෙන්වන්න මෙන්න මේ දේ. ඔය K1 බෙදීම K2 කියලා කියන්නේ මොකක්කටද? P0 A වලට. හරිද? හරි. එහෙනම් K1 බෙදීම K2 කියලා කියන්නේ A ගේ සංතෘප්ත වාෂ්ප පීඩනයටයි. ඒක නියත උෂ්ණත්වයකදී නියතයක්ය. එහෙනම් PA සමානයි P0 AXA කියලා දැන් අපිට බය නැතුව ලියන්න පුළුවන්. එහෙනම් අවසාන වශයෙන් PA සමානයි P0 A XA කියලා ලියන්න පුළුවන්. පැහැදිලිද කියපු දේ? මේකේ අනිත් වැදගත්ම දේ තමයි ළමයි මෙන්න මේ අපි කරපු ප්‍රශ්න තියෙනවානේ. මෙන්න මේ ප්‍රශ්නය 2015 අවුරුද්දේ ඩිපාර්ට්මන්ට් පේපර් එකේ 5A කොටසේ රෝමාංක එක විදිහට මේ විදිහටම ආවා ළමයි. ඉතින් තේරුම් ගන්න A level exam එකට යන්න කලින් ඩිපාර්ට්මන්ට් පේපර්ස් ඇවිල්ලා තියෙනවා 2013 14 15 16 ඊට පස්සේ 19 ඩිපාර්ට්මන්ට් පේපර්ස් 5ක් ඇවිල්ලා තියෙනවා. ওই ඩිපාර්ට්මන්ට් පේපර්ස් 5 අනිවාර්යයෙන්ම එක්සෑම් එකට කලින් කරලාම යන්න. මේක ඩිපාර්ට්මන්ට් පේපර් එකක තිබුණු ප්‍රශ්නයක් එහෙම් පිටින්ම රිපීට් වීමක්. හරිද? මේ සාධනය කිරීම හොඳින් පුරුදු වෙලා යන්න. ඊළඟට ඔයගොල්ලෝ ලියන ටර්ම් ටෙස්ට් වල විශේෂයෙන් පළාත් පේපර්ස් වල මේ වගේ ප්‍රශ්න අනිවාර්යෙන් තියෙන්න පුළුවන්. පැහැදිලිද? හරි. එහෙනම් අපි දැන් රෝමාංක 2ට යමු. රෝමාංක 2 අපෙන් අහනවා මෙහෙම දෙයක්. කෙල්වින් 300 දී ඉහත පද්ධතියේ මුළු පීඩනය 5 වැඩි කිරීම 10/4 පැස්කල් ලු. ළමයි මෙන්න මේ පද්ධතියේ මුළු පීඩනය කියලා කියන්නේ A ගේ ආංශික පීඩනයයි B ගේ ආංශික පීඩනයයි කියන අගයන් දෙකේ එකතුව. හරිද? ඔතන P total සඳහා දෙන අගය වෙන්නේ කීයද? 5 වැඩි කිරීම 10/4 පැස්කල්. හරිද? ඊට පස්සේ කියනවා A සහ B වල සංතෘප්ත වාෂ්ප පීඩනය කියන්නේ P0 values දෙනවා. P0 A 7 වැඩි කිරීම 10/4 පැස්කල්, P0 B 3 වැඩි කිරීම 10/4 පැස්කල්. ඒකේ පළවෙනි කොටසෙන් අපෙන් අහනවා සමතුලිත මිශ්‍රණයේ ද්‍රව කලාපයේ A වල මවුල භාගය හොයාගන්නලු. හරි. ළමයි මෙන්න මෙතනින් පටන් ගමු. වාෂ්ප කලාපයේ මුළු පීඩනය A ගේ B ගේ ආංශික පීඩන දෙක එකතුවට සමානයිනේ. ඒතර රවුල් නියමයට අනුව PA කියන්නේ P0 A XA. හරිද? රවුල් නියමයට අනුව B ගේ ආංශික පීඩනය සමානයි P0 B XB. හරි. අපි තව දෙයක් දන්නවා ළමයි මේ ද්‍රව කලාපය තුල ඉන්න සංඝටක දෙකයිනේ. සංඝටක දෙකයි නම් සංඝටක දෙකක මවුල භාග දෙකේ එකතුව සමානයි කාටද? 1ට. එහෙනම් B වල මවුල භාගය A ඇසුරෙන් ප්‍රකාශ කරන්න පුළුවන් 1 ඍණ XA කියලා. හරිද? මේක සරල සම්බන්ධතාවයක්. හරි. දැන් මොකද්ද අපි කරේ? වාෂ්ප කලාපයේ මුළු පීඩනය සඳහා ප්‍රකාශනයක් ලිව්වා. P total කියලා කියන්නේ PA දන PB. PA සහ PB සඳහා ප්‍රකාශන ලියන්න පුළුවන් රවුල් නියමයෙන්. ඔතන XB එකක් තියෙනවා. XB ව හලන්න අපි උපක්‍රමයක් පාවිච්චි කරා. සංඝටක දෙකයි නම් ඉන්නේ සංඝටක දෙකේ මවුල භාගවල එකතුව 1ට සමානයි. එහෙනම් XB සමානයි 1 ඍණ XA වෙනවා. පැහැදිලිද? හරි. එහෙනම් ළමයි දැන් අපි ආදේශ කරමු. හරි. අපි ආදේශ කරමු මෙන්න මෙහෙම P total සමානයි PA කියන්නේ P0 A XA වෙනවා. හරි. මෙතන PB වෙනුවට මේක දාමු P0 B. දැන් මෙතන XB වෙනුවට දාන්නේ කාවද? 1 ඍණ XA. අපේම ප්‍රශ්නය ඇහුවෙත් මේ ද්‍රව කලාපය තුල A ගේ මවුල භාගයයි. එහෙනම් ළමයි දැන් අපි ආදේශ කරමු. P total කියලා කියන්නේ 5 වැඩි කිරීම 10/4 පැස්කල්. P0 A අපිට දුන්නේ 7 වැඩි කිරීම 10/4 පැස්කල් කියලා.
හරි XA දන්නේ නැහැ. ඒක තමයි හොයාගෙන යන්නේ. P0 B කියන්නේ 3 වැඩි කිරීම 10/4යි පැස්කල්. හරිද? ඊළඟට අපි දාන්න ඕනේ එක ඍණ XA. හරි. right. දැන් එහෙනම් මෙන්න මේ ප්‍රකාශනය සුළු කරලා අපි XA සඳහා අගයක් හොයාගමු. අපිට ලේසියෙන්ම කපන්න පුළුවන් ළමයි මේ 10/4 කියන එක කපලා දාන්න පුළුවන්. හරිද? ඊළඟට මේ පැත්තෙන් ඉතුරු වෙනවා 5ක් සමානයි. මෙතනින් තනි වෙනවා 7ක්. 7යි XA. හරි. එකතු කිරීම. මේ 3 වැඩි කරන්න වරහෙනෙන් හරිද? එහෙනම් 3ක් වෙනවා 3 වරක් එක 3යි 3යි මේ ඍණ XA එකත් එක්ක ඍණ 3යි XA වෙනවා. එහෙනම් දැන් මේක සුළු කරමු මෙහෙම. 7යි XA වලින් 3යි XA ගිහාම කීයක් ඉතුරුද? 4ක් XA ඉතුරුයි. මෙතන 5 තියෙද්දි 3 මේ පැත්තට අරගෙන આવත් 5න් 3ක් ගිහිලා 2ක් තියෙනවා. එහෙනම් ළමයි 4යි 2යි දෙකෙන් කපන්න පුළුවන් දෙකෙන් එකක් වෙනවා. එහෙනම් XA සමානයි දෙකෙන් එකක් වෙනවා. ඒ කියන්නේ 0.5ක් වෙනවා. එහෙනම් ද්‍රව කලාපය තුල A ගේ මවුල භාගය කොච්චරක් වෙනවද? 0.5ක් වෙනවා. හරිද? හරි. අපි දැන් දෙවෙනි කොටසට යමු. දෙවෙනි කොටසෙන් අහනවා සමතුලිත මිශ්‍රණයේදී A හි වාෂ්ප පීඩනය. හරි. එහෙනම් දැන් අපිට මෙතනින් දාන්න පුළුවන් ළමයි මෙතෙන්ට ලේසියෙන්ම මොකක්ද? රවුල් නියමය. හරි. රවුල් නියමයෙන් කියලා ලිව්වා. එහෙනම් A ගේ ආංශික පීඩනය සමානයි P0A XA. දැන් අපෙන් අහන්නේ වාෂ්ප කලාපයේ A ගේ ආංශික පීඩනය. ගානේ දත්තයක් විදිහට P0A අගය දුන්නා. XA අගය අපි පළවෙනි කොටසින් හොයාගත්තා. එහෙනම් ආදේශ කරමු. හරි. P0A කියලා කිව්වේ 7 වැඩි කිරීම 10/4යි පැස්කල්. හරිද? XA කියලා කිව්වේ 0.5යි. ඒ කියන්නේ දෙකෙන් එකයි. එහෙනම් 7 බෙදාන දෙකෙන් ඒ කියන්නේ 3.5 වැඩි කිරීම 10/4යි පැස්කල්. එහෙනම් මෙන්න වාෂ්ප කලාපය තුළ A ගේ ආංශික පීඩනය. ළමයි දැන් අපි හදලා ඉවරයක් කරේ 2020 අවුරුද්දේ ද්‍රව වාෂ්ප ගාන. මේ ගානේ විශේෂත්වයකට තිබුණේ B කොටසේ රෝමාංක 1. ඒ නිසා හැම ළමයෙක්ම B කොටසේ අපි හදපු රෝමාංක 1. හරිද? PA සමානයි P0AXA බව සාධනය කරේ. අන්න ඔය ප්‍රකාශනය සාධනය කරන විදිහ හොඳට පුරුදු වෙන්න. මොකද ඔය ප්‍රකාශනය සාධනය කිරීම ආශ්‍රිතව ප්‍රශ්නයක් ඉස්සරහට ස්ට්‍රක්චර්ඩ් පේපර් එකේ හරි රචනා පේපර් එකේ එන්න පුළුවන්. පැහැදිලිද? අපි දැන් 2015 අවුරුද්දේ ද්‍රව වාෂ්ප ප්‍රශ්නයට යමු. 2015 අවුරුද්දේ රචනා කොටසේ 6 වෙනි ගානේ C කොටසට අදාළව තමයි ද්‍රව වාෂ්ප ප්‍රශ්න ආවේ. මේක ළමයි තාපාංක සංයුති ප්‍රස්ථාරය හා සම්බන්ධ ගානක්. හරි. right. බලමු මොනවද කියන්නේ කියලා. පළවෙනියට කියනවා මෙහෙම දෙයක්. බෙන්සීන් සහ ටොලුවීන් එකිනෙක හා සම්පූර්ණයෙන් මිශ්‍ර වී ද්වැංගී මිශ්‍රණයක් සාදයි. ළමයි එකිනෙක හා සමග සම්පූර්ණයෙන් මිශ්‍ර වෙනවා කියලා කිව්වහම ඉන් ගම්මේ වෙන්නේ මොකක්ද? පරිපූර්ණ ද්‍රාවණයක් කියන එකනේ. පරිපූර්ණ ද්‍රාවණයක් නම් රවුල් නියමය පාවිච්චි කරන්න පුළුවන් කිසිම ගැටලුවක් නැහැ. ඊළඟට කියනවා බෙන්සීන් සහ ටොලුවීන්ගේ තාපාංකයක් දෙනවා. ඉස්සෙල්ලාම මතක් කරලා ඉන්නම් බෙන්සීනුයි ටොලුවීනුයි කියන දෙන්න. ළමයි බෙන්සීන් කියලා කියන්නේ C6H6 අණුක සූත්‍රයේ තියෙන මෙන්න මෙයා. අපි දන්න කෙනෙක්. ටොලුවීන් කියලා කියන්නේ බෙන්සීන්ට මෙතිල් කාණ්ඩයක් සම්බන්ධ වුණාම අපි ආව හඳුන්වනවා කවුරු කියලාද? ටොලුවීන් කියලා. මේ ඉන්නේ බෙන්සීන්. හරිද? එහෙනම් දැන් මෙතනින් එහාට මම සංකේත දෙකක් දාගන්නම්. බෙන්සීන් BEN වලින් සංකේතවත් කරනවා. ටොලුවීන් TOL වලින් සංකේතවත් කරනවා. දැන් මේ දෙන්නගේම තාපාංක දුන්නනේ. කාගේද තාපාංකය අඩු? බෙන්සීන්ගේ. බෙන්සීන්ගේ තාපාංකය සෙල්සියස් 80යි. ටොලුවීන්ගේ තාපාංකය සෙල්සියස් 110යි. අපිට රෝමාංක 1න් කියනවා මෙහෙම දෙයක් කරන්න කියලා. ඉහත පද්ධතිය සඳහා සුදුසු උෂ්ණත්ව සංයුති කලාප සටහනක් අඳින්නලු. උෂ්ණත්ව සංයුති කලාප සටහනක් අඳින්න කියලා කියනවා නම් අපි ඉස්සෙල්ලාම මොකද්ද කරන්න ඕන? මේ විදිහේ x අක්ෂයක් දාගන්න, සංයුතිය කියලා නම් කරන්න. x අක්ෂය අපි දාන්නේ
ද්වෑංගී ද්‍රාවණයේ සංඝටක දෙකේ මවුල භාග. y අක්ෂ දෙකක් ඇඳ ගන්න y අක්ෂ දෙක නම් කරන්න උෂ්ණත්වය කියලා ඒකකයේ සෙල්සියස් කියලා දාන්න. හරිද? හරි. දැන් අපි x අක්ෂයේ මවුල භාග සලකුණු කරමු. එහෙනම් මේ පැත්තේ අපි පටන් ගමු බෙන්සීන්ගේ මවුල භාගය සහ ටොලුවීන්ගේ මවුල භාගයෙන්. මේ පැත්තේ බෙන්සීන්ගේ මවුල භාගය බිඳුවක් වෙනවා නම් බෙන්සීන්ගේ මවුල භාගයේ බිඳුවේ සිට මේ කෙළවරට යද්දී 1 දක්වා වැඩි වෙන්න ඕන. මේ පැත්තේ බෙන්සීන්ගේ මවුල භාගය බිඳුවයි නම් ටොලුවීන්ගේ මවුල භාගය 1ක් වෙන්න ඕන. එහෙනම් ටොලුවීන්ගේ මවුල භාගය 1 සිට බිඳුව දක්වා අඩු වෙන්න ඕන. දැන් බෙන්සීන්ගේ තාපාංකය සෙල්සියස් 80යි කිව්වා. ටොලුවීන්ගේ 110යි කිව්වා. සංශුද්ධ බෙන්සීන් ද්‍රවය අපිට හම්බ වෙන්නේ බෙන්සීන්ගේ මවුල භාගය 1ක් වෙච්ච තැන. එහෙනම් බෙන්සීන්ගේ මවුල භාගය 1ක් වෙච්ච තැන එතන තියෙන සංශුද්ධ බෙන්සීන් ද්‍රාවණය. එහෙනම් බෙන්සීන්ගේ තාපාංකය සෙල්සියස් 80 නිරූපණය කරන්න ඕන මෙන්න මේ y අක්ෂයේ. ටොලුවීන් ද්‍රාවණය අපිට හම්බ වෙන්නේ ටොලුවීන්ගේ මවුල භාගය 1ක් වෙච්ච තැන. එහෙනම් ටොලුවීන්ගේ තාපාංකය සෙල්සියස් 110 සෙට් වෙන්නේ මෙන්න මේ y අක්ෂයේ. එහෙනම් සෙල්සියස් 110 කියපු ටොලුවීන්ගේ තාපාංකය මෙතනින් දාගත්තා. සෙල්සියස් 80 කියපු බෙන්සීන්ගේ තාපාංකය මෙතනින් දාගත්තා. එහෙනම් ද්‍රව කලාපයට අනුරූප තාපාංකය මේ විදිහේ පහළින් යන වක්‍රයක් වෙන්න ඕන. ඊට අදාළ වාෂ්ප කලාපයේ සංයුතිය මේ විදිහේ ඉහළින් යන වක්‍රයක් වෙන්න ඕන. මේක නම් කරන්න මේ තියෙන්නේ වාෂ්පය, මේ තියෙන්නේ ද්‍රවය, මේ අතරමැද්දේ පවතින්නේ ද්‍රව වාෂ්ප සමතුලිතය. හරිද? දැන් එක්සෑම් එකේදී අපෙන් ඇහුවේ මෙන්න මේ ප්‍රස්ථාරය අඳින්න කියන එක. මේක මහා දෙයක් නෙමෙයි තාපාංක සංයුති ප්‍රස්ථාර පැත්තෙන් ගත්තොත්. හරිද? අපි දැන් ඕකේ රෝමාංක 2ට යමු. හරි. රයිට්. රෝමාංක 2න් කියන්නේ මෙහෙම දෙයක්. බෙන්සීන් 130ක් ඇති ද්‍රව මිශ්‍රණයක් එකට සංකේතයක් දෙනවා කැපිටල් P කියලා ආසවණය කරන්නේ යයි සලකන්නලු. ඒකෙන් ප්‍රශ්න දෙකක් අහනවා කැපිටල් රෝමන් නම 1 2 3 කියලා. 1 පළවෙනි එකෙන් අහනවා මෙහෙම දෙයක්. P ද්‍රව මිශ්‍රණයේ තාපාංකය ඉහත කලාප සටහනේ ලකුණු කරන්නලු. දැන් ළමයි බෙන්සීන්ගේ මවුල භාගය කීයද වෙන්නේ? ද්‍රව කලාපයේ බෙන්සීන් 130යි කියලා කියනවා නම් ද්‍රව කලාපය තුළ බෙන්සීන්ගේ මවුල භාගය කීයද? 0.5යි. එහෙනම් ළමයි දැන් මේ x අක්ෂයේ බිඳුවේ සිට 1 දක්වා යද්දී මේ හරි මැද අපිට හම්බ වෙන්නේ මොකක්ද? 0.5 නේ අපි පහු කරන්නේ. පැහැදිලිද? එහෙනම් බෙන්සීන්ගේ මවුල භාගය 0.3 වෙන්නේ මේ බිඳුවත් 0.5ත් අතරනේ. එහෙනම් 0.3 අපිට මෙන්න මෙතනින් ලියන්න පුළුවන්. එහෙනම් මෙන්න බෙන්සීන්ගේ මවුල භාගය 0.3 වෙච්ච ද්‍රවය. හරිද? ද්‍රව මිශ්‍රණය. ඊට අදාළ තාපාංකය T1 ලකුණු කරන්නලු. එහෙනම් 0.3 ඉඳලා x අක්ෂයට අභිලම්බව y අක්ෂයට සමාන්තරව උඩට යන්න. හරිද? ද්‍රව කලාපයට අදාළ වක්‍රය කැපෙන තැන තියෙනවානේ. ඔතනින් නතර වෙන්න. එතනින් x අක්ෂයට සමාන්තරව ගිහිල්ලා අදාළ තාපාංකය හොයාගන්න. ඕක T1 කියලා ලකුණු කරන්න. එහෙනම් ඔන්න රෝමාංක 1ට උත්තරේ හරි. හරි. රෝමාංක 2කින් අහනවා මෙහෙම දෙයක්. T1 උෂ්ණත්වයේදී වාෂ්ප කලාපයේ සංයුතිය Q ඉහත කලාප සටහනේ ලකුණු කරන්නලු. ළමයි දැන් T1 තාපාංකය හොයාගෙන යන ගමනේදී වාෂ්ප කලාපයේ වක්‍රය කැපෙන්නේ මෙන්න මෙතනින්නේ. වාෂ්ප කලාපයේ වක්‍රය කැපෙන තැනින් හරිද y අක්ෂයට සමාන්තරව x අක්ෂයට එන්න ඊට අදාළ සංයුතිය තමයි Q කියන්නේ. ඒ Q කියන සංයුතිය තමයි මේ වාෂ්ප කලාපයේ සංයුතිය වෙන්නේ. පැහැදිලිද? ඊළඟට රෝමාංක 2ත් හරි ඔන්න. ඊට පස්සේ රෝමාංක 3ට එමු. තුන්වෙනි කොටසෙන් අහනවා මෙහෙම දෙයක්. T1 උෂ්ණත්වයේදී ද්‍රව හා වාෂ්ප කලාපයන්හි සංයුති වෙනස ගුණාත්මකව පහදන්න. මේ වෙනස පදනම් කරගනිමින් ඉහත ද්වයංගී මිශ්‍රණයෙන් බෙන්සීන් වෙන් කර ගැනීමට යොදා ගන්නා ක්‍රමය නම් කරන්න කියලා කියනවා.
ළමයි දැන් අපිට සංසන්දනය කරන්න කියන්නේ ද්‍රව කලාපයෙහි හරිද වාෂ්ප කලාපයෙහි සංයුතියින්නේ. හරි. හරි. දැන් බෙන්සීන්ගේ මවුල භාගයයි ටොලුවීන්ගේ මවුල භාගයයිනේ අපි සංසන්දනය කරන්න ඕන. රයිට්. වාෂ්ප කලාපයේ සංයුතියට X ගෑස් දාමු අපි. හරි. වාෂ්ප කලාපයේ ටොලුවීන්ගේ සංයුතියට අපි ගෑස් එකක් දාමු. රයිට්. දැන් මොකද්ද වෙලා තියෙන්නේ? මේ 0.3 ද්‍රව කලාපයේ බෙන්සීන්ගේ මවුල භාගයේ 0.3ක් වෙච්ච P කියන ද්‍රාවණය ආසවනය කරපුවාම ලැබෙන වාෂ්ප කලාපය තුල B ගේ බෙන්සීන්ගේ මවුල භාගය වැඩි වෙනවා. එහෙනම් බලන්න බෙන්සීන්ගේ මවුල භාගය වාෂ්ප කලාපය තුලදී ද්‍රව කලාපයට වඩා වැඩි. එහෙනම් වාෂ්ප කලාපය තුල බෙන්සීන්ගේ මවුල භාගය ද්‍රව කලාපය තුල තිබුණු බෙන්සීන්ට වඩා වැඩි වෙනවා. හරිද? ඊළඟට ටොලුවීන් තවත් මොකද උනේ? P ද්‍රාවණය තුලදී ටොලුවීන්ගේ මවුල භාගය ඉහළගයක තිබුණා. ඒක ආසවනය කරපුවාම වාෂ්ප මිශ්‍රණය තුල ටොලුවීන්ගේ මවුල භාගය අඩු වෙනවා. එහෙනම් ද්‍රව කලාපය තුල ටොලුවීන්ගේ මවුල භාගය වාෂ්ප කලාපය තුල ටොලුවීන්ගේ මවුල භාගයට වඩා වැඩි කියලා ලියන්න පුළුවන්. දැන් මේ විදිහේ එකිනෙකින් මිශ්‍ර හරිද එකිනෙකින් මිශ්‍ර වෙලා තියෙන ද්‍රව මිශ්‍රණයකින් සංඝටක වෙන් කරගන්න පුළුවන් ක්‍රමය. මොකද්ද මේ ක්‍රමය? භාගික ආසවන. එහෙනම් අපෙන් අහනවා ඉහත ද්වයංගී මිශ්‍රණයෙන් බෙන්සීන් වෙන් කර ගැනීමට යොදා ගන්නා ක්‍රමය නම් කරන්නලු. යොදා ගන්නා ක්‍රමය වෙන්නේ මොකක්ද? භාගික ආසවනය. එහෙනම් සංයුතින් සංසන්දනය කරා ක්‍රමය භාගික ආසවනය කියලා නම් කරා. හරි. ක්‍රමාංක 3 එකිනෙකට සමාන තාපාංක ඇති සම්පූර්ණයෙන් මිශ්‍ර වන ද්‍රව දෙකකින් සෑදෙන ද්වයංගී මිශ්‍රණයක් සඳහා ලැබෙන උෂ්ණත්ව සංයුති කලාප සටහන අඳින්නලු. හරි. හිතන්න මෙන්න මෙහෙම අපි ගාව තියෙනවයි කියලා AB ද්වයංගී ද්‍රාවණයක්. මේ AB ද්වයංගී ද්‍රාවණය පරිපූර්ණයි. හරි. මේ AB ද්වයංගී ද්‍රාවණය හැදලා තියෙන්නේ A සහ B කියන ද්‍රව දෙක එකිනෙකින් මිශ්‍ර කරලා නම් A ද්‍රවයට අදාළ තාපාංකය TA ලෙසද B ද්‍රවයේ තාපාංකය TB ලෙසද අපි ගමු. හරි. එහෙනම් මෙන්න සංයුතිය මෙන්න y අක්ෂ දෙක නම් කරන්න උෂ්ණත්වය කියලා අපි සංයුතිය යටතේ දාන්නේ මවුල භාග A ගේ මවුල භාගයයි B ගේ මවුල භාගයයි. එහෙනම් A ගේ මවුල භාගය මේ පැත්තේ බිඳුවයි මේ පැත්තෙන් 1යි මේ පැත්තේ B ගේ මවුල භාගය 1යි මේ පැත්තේ B ගේ මවුල භාගය බිඳුවයි. දැන් තාපාංක සමාන නම් ළමයි A ගේ තාපාංකයයි B ගේ තාපාංකයයි එකම මට්ටමක තියෙන්න ඕන. සංශුද්ධ A ද්‍රවය අපිට සෙට් වෙන්නේ A ගේ මවුල භාගය එකක් වෙච්ච තැන. එහෙනම් මෙතනින් දාගන්න TA. එහෙනම් ඊට සමාන්තරවම ළමයි ගන්න B ගේ තාපාංකය මෙන්න. දැන් මේ දෙන්නගේම ළමයි තාපාංක සමානයි. හරිද? අපෙන් අහන්නේ තාපාංක සමාන ද්‍රව දෙකකින් හැදුණු ද්‍රව මිශ්‍රණයේ තාපාංක සංයුති ප්‍රස්ථාරය අඳින්නලු. එහෙනම් මේකේ තාපාංකය ළමයි මෙන්න මේ විදිහේ පහලින් යන හරිද? සුළු බෑවුමක් සහිත පහලින් යන වක්‍රයක් ලෙස ලැබෙනවා. මෙහෙම පහලින් යන ඒ කියන්නේ අපි බලාපොරොත්තුනේ මෙන්න මේ විදිහට එක ඉරක් සරල රේඛීයව ගමන් කරයි කියලා. හැබැයි එහෙම වෙන්නේ නැහැ. තාපාංකයේ සුළු වශයෙන් ළමයි අඩු වෙනවා. හේතුව තමයි A ගේ සහ B ගේ තාපාංක දෙක එකිනෙකින් සමාන වුණාට A සහ B කියන්නේ එකිනෙකට වෙනස් ද්‍රව දෙකක්. එකිනෙකට වෙනස් ද්‍රව දෙකක් මිශ්‍ර කරපුවාම ද්‍රව කලාපය තුල අණු එකිනෙකින් ඈත් වෙනවා. ද්‍රව කලාපය තුල අණු එකිනෙකින් ඈත් වෙනවා නම් අන්තරණුක ආකර්ෂණ බලයේ දුර්වලතාවයක් සුළු වශයෙන් හරි ඇති වෙන්න පුළුවන්. මේ නිසා තාපාංකය අඩුවීමකට ලක් වෙනවා. පැහැදිලිද? අපෙන් බලාපොරොත්තුනේ මෙන්න මේ පහලින් යන සුළු බෑවුමක් සහිත පහලින් යන වක්‍රය අඳින එකයි උත්තරේ ළමයි මෙච්චරයි. හරි. අපි දැන් කරලා ඉවර වුණේ 2015 අවුරුද්දේ ද්‍රව වාෂ්ප ගාන. මේක ළමයි ලේසි ගානක්. මේ වගේ ගානක් ඉදිරි එක්සෑම් එකකදී රිපීට් වෙන්න පුළුවන්. මේ විදිහේ තාපාංක සංයුති ප්‍රස්ථාරයක් ඇඳලා තාපාංකය වාෂ්ප කලාපයේ සංයුතිය හඳුනා ගැනීම හා සම්බන්ධව.
තව විශේෂ දෙයක් තමයි මෙන්න මේ ප්‍රස්ථාරය ළමයි දැන් ආවේ 2015 රචනා ගානක් විදිහටනේ. මේක ඊට පස්සේ අවුරුද්දක MCQ ගානක් විදිහට ආවා. ඒ නිසා 2015 ප්‍රශ්නේදී මේ රෝමාංක 3න් අපි අන්තිමට හදපු එකිනෙකට සමානතාපාංක ද්‍රව දෙකකින් හැදුණු පරිපූර්ණ ද්‍රාවණයක තාපාංක සංගති ප්‍රස්ථාරය ලබාගත් විදිහ මේ ප්‍රස්ථාරය හොඳට මතක තියාගන්න. මේ ප්‍රස්ථාරය ඉස්සරහට රිපීට් වෙන්න පුළුවන් ප්‍රශ්නයක්. හරිද? අපි දැන් 2016 අවුරුද්දේ ද්‍රව වාෂ්ප ප්‍රශ්නයට යමු. හරි. 2016 අවුරුද්දේ රචනා කොටසේ 6 වෙනි ගානේ C කොටසට අදාළව තමයි ද්‍රව වාෂ්ප ප්‍රශ්නේ ආවේ. හරි. අපි එකේ ඉඳලා බලාගෙන යමු මොනවද අහන්නේ කියලා. රෝමාංක 1. පරිපූර්ණ ද්වැංගී ද්‍රාවණයක් සමග සමතුලිතව ඇති වාෂ්ප කලාපයේ පීඩනය PV කියලා කියනවා. හරිද? අපි පොඩි රූප සටහනක් ඇඳගමුකෝ ළමයි. පරිපූර්ණ ද්වැංගී ද්‍රාවණයක් තියෙනවලු. වාෂ්ප කලාපයේ පීඩනය P කියලා කියනවලු. එන ළමයි වාෂ්ප කලාපයේ පීඩනය P කියලා කියන්නේ ඔය P total විය යුතුයි. හරිද? right. බලමු මොනවද ඊළඟට දෙන දත්ත කියලා. සංඝටක දෙකේ ද්‍රව කලාපයේ මවුල භාග XA, X1, X2 කියලා කියනවා. එහෙනම් ද්‍රව කලාපයේ තුල සංඝටක දෙකක් ඉන්නවා. ඒ දෙන්නගේ මවුල භාග X1, X2 වෙනවා. හරි. ඊළඟට අපිට කියනවා ඒවායේ සංතෘප්ත වාෂ්ප පීඩන පිළිවෙලින් P01 සහ P02 වේ කියලා. එහෙනම් මෙන්න මේ 1 කියන ද්‍රවයට අදාළ සංතෘප්ත වාෂ්ප පීඩනය P0L, P01 ලු 2 කියන ද්‍රවයට අදාළ සංතෘප්ත වාෂ්ප පීඩනය P02 ලු. ඊට පස්සේ අපිට කියනවා මෙන්න මේ ප්‍රකාශනය පෙන්වන්නලු බව පෙන්වන්න කියලා ප්‍රකාශනයක් දෙනවා. ඒ කියන්නේ ද්‍රව කලාපය තුල X1 ගේ මවුල භාගය සමානයි P අඩු කිරීම P02 ඔක්ක බෙදන්න P01 අඩු කිරීම P02 වලින්. හරි. දැන් මෙන්න මේ ප්‍රකාශනය පෙන්වන්න කියලානේ කියන්නේ. හරි. අපි ළමයි රවුල් නියමයක් පාවිච්චි කරමු. ඩෝල්ටන්ගේ ආංශික පීඩන නියමයක් පාවිච්චි කරමු. දැන් වාෂ්ප කලාපයේ මුළු පීඩනය කියන එක සමාන වෙන්නේ සංඝටක දෙකේ ආංශික පීඩන දෙකේ එකතුවට. හරි. රවුල් නියමයට අනුව P1 කියලා කියන්නේ P01 X1 වෙනවා. හරිද? ඊළඟට P2 කියලා කියන්නේ P02 X2 වෙනවා. දැන් බව පෙන්වන්න කියන සමීකරණය තුල X2 කියලා කෙනෙක් ඉන්නවද? නෑ. එහෙනම් ළමයි අපිට පුළුවන් මෙහෙම දෙයක් කරන්න. X2 කියලා කියන්නේ එක ඍණ XA X1 නේ. අපි මෙන්න මේ දෙවෙනි ප්‍රකාශනය තියෙනවානේ. P2 සමානයි P02 X2. මෙතන X2 එක වෙනුවට එක ඍණ X1 දාමු. එහෙනම් P2 සමානයි P02 මෙතනින් දාන්න එක ඍණ X1. හරිද? එහෙනම් දැන් අපි මෙන්න මේ ප්‍රකාශනයේ P1 වෙනුවට P01 X1 ලියමු. P2 වෙනුවට P02 වරහණක් එක ඍණ X1 ලියමු. එහෙනම් දැන් අපි ආදේශ කරමු. එහෙනම් P සමානයි P1 කියලා කියන්නේ කීයටද? P01 X1 වෙනවා. P2 කියලා කියන්නේ P02 එක ඍණ X1 වෙනවා. පැහැදිලිද? හරි. දැන් මෙන්න මේ ප්‍රකාශනය ළමයි අපි සරල වශයෙන් සුළු කරගෙන යමු. right? එහෙනම් මෙතනින් P සමානයි P01 X1 දාගත්තා. මෙතනින් P02 දාගත්තා. අඩු කිරීම මෙතනින් P02 X1 දාගත්තා. හරිද? right. එහෙනම් දැන් මෙතන P02 එක මෙහාට ගේන්න. එහෙනම් P අඩු කිරීම P02 උනා සමානයි මේ පද දෙක තනි වෙනවා. එතන පොදු පදේ වෙන්නේ X1 එක. එහෙනම් P01 අඩු කිරීම P02 වෙනවා. X1 වරහණෙන් එළියට ගත්තා. එහෙනම් දැන් අපි X1 ව උක්ත කරගමු. X1 කියලා කියන්නේ
P අඩු කිරීම P02 ඕක බෙදන්න P01 අඩු කිරීම P02 වලින්. එහෙනම් මෙන්න අපිට ව්‍යුත්පන්න කරන්න කියපු ප්‍රකාශනය. පැහැදිලිද කියපු දේ? ළමයි මේකේ උත්තරේ ලබා ගැනීම හා සම්බන්ධව පොඩි දෙයක් ඔයගලන්ට කියන්න තියෙනවා. සාමාන්‍යයෙන් ද්‍රව වාෂ්ප පාස් පේපර්ස් ගත්තොතින් මේ විදිහේ ප්‍රකාශන ව්‍යුත්පන්න කරන්න කියන එක හරි සුලභ ප්‍රශ්න. හරිද? මේවට මහා ලොකු තර්ක විතර්ක ඕනේ නැහැ. රවුල් නියමයේ මතක නම් ඩෝල්ටන්ගේ ආංශික පීඩන නියමයේ ගානට ගලපලා දාගන්න පුළුවන් නම් එතකොට දෙන්නෙක්ගේ මවුල භාගයක් තියෙනවා නම් එක්කෙනෙක්ගේ මවුල භාගය හොයන්න පුළුවන් එකෙන් අඩු කරලා. දැන් මෙතන අපි කරේ මොකක්ද? මෙතන අපි කරා මෙහෙම දෙයක් 2 කියන ද්‍රවයේ මවුල භාගය x2 නේ. ඒක අපි x1 ඇසුරින් ලිව්වා. 2 කියන ද්‍රවයේ මවුල භාගය x2 සමානයි ඒක රින් x1 කියලා. අන්න ඔය වගේ ප්‍රකාශනයක් ලියලා පොඩ්ඩක් සරල සමීකරණ පැත්තෙන් හිතුවනම් හරිද ඔටෝමැටිකලි මේ ප්‍රකාශන ටික ගානට ගලපගෙන ඉස්සරහට යන්න පුළුවන්. මේ වගේ ගණන් ළමයි පුහුණු වෙන්න. මොකද මේ වගේ ගණන් පාස් පේපර්ස් වල ඇවිල්ලා තියෙනවා. ඒ කියන්නේ ඉස්සරහටත් එන්න පුළුවන්. රයිට්? හරි. අපි එහෙනම් දැන් රෝමාංක 2ට යමු. රෝමාංක 2 අහනවා ළමයි මෙහෙම දෙයක්. සෙල්සියස් 50 දී මෙතනෝල් සහ එතනෝල් අඩංගු ද්වියංගී ද්‍රාවණයක් සමග සමතුලිතව පවතින වාෂ්ප කලාපයේ පීඩනය 4.5යි 10.4යිලු. ඒ කියන්නේ වාෂ්ප කලාපයේ මුළු පීඩනය තමයි ඔය අපිට දෙන්නේ කොච්චරක් කියලාද 4.5 වැඩි කිරීම 10.4යි පැස්කල් කියලා. හරිද? ඊළඟට මෙතනෝල් වලයි එතනෝල් වලයි සංතෘප්ත වාෂ්ප පීඩන පිළිවෙලින් කියලා දෙන්නගේම P0 values දෙනවා. මෙතනෝල්ගේ අගය 5.5යි 10.4යි එතනෝල්ගේ සංතෘප්ත වාෂ්ප පීඩනය 3යි 10.4යි. ද්‍රාවණ පරිපූර්ණ ලෙස හැසිරෙන බව සලකනලු. දැන් ළමයි පරිපූර්ණ ද්‍රාවණයක් නම් අපිට බය නැතුව පාවිච්චි කරන්න පුළුවන් රවුල් නියමය. ද්‍රව කලාපයේ එතනෝල්ගේ මවුල භාගය සඳහා XE සංකේතය දාගමු. මෙතනෝල්ගේ මවුල භාගය සඳහා XM සංකේතය දාගමු. මේකේ පළවෙනි කොටසෙන් අහනවා මෙහෙම දෙයක්. ද්‍රව කලාපයේ මෙතනෝල් සහ එතනෝල්ගේ මවුල භාග හොයන්නලු. ළමයි දැන් අපි දන්නවා වාෂ්ප කලාපයේ සමන්විත වෙන්නේ එතනෝල්ගේ වාෂ්පය සහ මෙතනෝල්ගේ වාෂ්පයන්නේ. එහෙනම් වාෂ්ප කලාපයේ මුළු පීඩනය සමාන වෙන්නේ එතනෝල්ගේ ආංශික පීඩනයයි මෙතනෝල්ගේ ආංශික පීඩනයයි කියන ආංශික පීඩන දෙකේ එකතුවට. රවුල් නියමයට අනුව එතනෝල්ගේ ආංශික පීඩනය සමානයි P0 එතනෝල් වැඩි කිරීම ද්‍රව කලාපයේ එතනෝල්ගේ මවුල භාගය. ඒ විදිහටම වාෂ්ප කලාපයේ මෙතනෝල්ගේ ආංශික පීඩනය සමානයි P0 මෙතනෝල් මෙතනින් XM කියලා දාන ද්‍රව කලාපයේ මෙතනෝල්ගේ මවුල භාගය. හරිද? රයිට්. එහෙනම් අපිට මේ ප්‍රකාශනය ලියන්න පුළුවන් මෙන්න මෙහෙම දෙයක්. P total සමානයි එතනෝල්ගේ ආංශික පීඩනය වෙනකොට මේ ප්‍රකාශනය ලියමු. P0E XE කියලා එකතු කිරීම මෙතනෝල්ගේ ආංශික පීඩනය වෙනුවට P0M මෙතන ළමයි XM කියලා කියන්නේ ද්‍රව කලාපය තුල මෙතනෝල්ගේ මවුල භාගයනේ. ද්‍රව කලාපය තුල සංඝටක දෙකක් විතරක් ඉන්නවා නම් ඒ ඉන්නේ මෙතනෝල් සහ එතනෝල් නම් මෙතනෝල්ගේ මවුල භාගය සමානයි එකෙන් අඩු කරන්න ද්‍රව කලාපයේ එතනෝල්ගේ මවුල භාගය XA. එහෙමනම් ළමයි ද්‍රව කලාපය තුල මෙතනෝල්ගේ මවුල භාගය අපි ප්‍රකාශ කරමු එක ඍණ XE කියලා. ඒ කියන්නේ එතනෝල්ගේ මවුල භාගය තමයි මේ තියෙන්නේ. රයිට්. එහෙනම් දැන් මේ ප්‍රකාශනයට අපි දත්ත ආදිශ කරමු. අපි P total ලගේ දන්නවා. P total කියලා කියන්නේ 4.5 වැඩි කිරීම 10.4යි පැස්කල්. හරිද? P0E ඒ කියන්නේ එතනෝල්ගේ සංතෘප්ත වාෂ්ප පීඩනය සමානයි 5.5යි 10.4යි පැස්කල්. හරිද? මෙතනින් XE දාන්න. හරි. එකතු කරන්න මෙතනෝල්ගේ සංතෘප්ත වාෂ්ප පීඩනය සමානයි 3 වැඩි කිරීම 10.4යි පැස්කල්. හරිද? ඊළඟට මෙතනින් 1 අඩු කරන්න මෙතනෝල්ගේ නෙමෙයි එතනෝල්ගේ මවුල භාගය. හරි. දැන් මේ ප්‍රකාශනය ළමයි අපිට කපන්න පුළුවන් 10.4. හරි. ඊට පස්සේ අපි සරල කරගමු. මෙතන 4.5ක් සෙට් වෙනවා. සමානයි මෙතනින් 5.5යි
XE එතනෝල්ගේ මවුල භාගය ඊට පස්සේ වරහන ඉවත් කරලා සරල කරගන්න තුන්වරක් එක 3ක් වෙනවා ඍණ 3යි XE වෙනවා මේ තියෙන්නේ එතනෝල්ගේ මවුල භාගය. එහෙනම් මේක දැන් අපි සුළු කරමු. 5.5න් අඩු කරන්න 3ක්. හරිද? 5.5න් 3ක් අඩු කරමුවාම අපිට එන්නේ 2.5යි XE කියලා. හරිද? ඊළඟට 4.5න් අඩු කරන්න 3ක්. 4.5න් 3ක් අඩු කරපුවාම අපිට එන්නේ 1.5ක් කියලා. හරිද? එහෙනම් දැන් මේක අපි සරල කරගත්තොත් දශම ස්ථාන දෙක කපා ගන්න පුළුවන්. 5න් කැපුවොතින් 3යි 5ක් වෙනවා. 3 5න් බෙදුවොතින් 0.6ක් වෙනවා. එහෙනම් ද්‍රව කලාපයේ තුල එතනෝල්ගේ මවුල භාගය කොච්චරක් වෙනවද? හරියටම 0.6ක් වෙනවා. පැහැදිලිද? දැන් ද්‍රව කලාපයේ තුල ඉන්නේ සංඝටක දෙකයි නම් එතනෝල්ගේ මවුල භාගය 0.6යි නම් මෙතනෝල්ගේ මවුල භාගය හොයන්න පුළුවන් අපිට එකෙන් අඩු කරන්න 0.6 එකෙන් 0.4යි. එහෙනම් ඔය විදිහටම ළමයි මම ඒක මෙතනින් ගන්නම් වෙනම. හරි? මෙතනෝල්ගේ මවුල භාගය සමානයි එකෙන් අඩු කරන්න එතනෝල්ගේ මවුල භාගය 0.6. ඒ කියන්නේ කොච්චරක්ද? 0.4ක් වෙනවා. පැහැදිලිද කියපු දේ? ඒකේ දෙවෙනි කොටසින් අහනවා වාෂ්ප කලාපයේ මෙතනෝල් සහ එතනෝල්ගේ මවුල භාග සොයන්නලු. දැන් වාෂ්ප කලාපයක මවුල භාග හොයන්න කියලා කිව්වොතින් අපිට ලේසියෙන්ම කරන්න පුළුවන් දේ තමයි වාෂ්ප කලාපයේ සලකන සංඝටකයේ ආංශික පීඩනය මුළු පීඩනයට දරන අනුපාතය වාෂ්ප කලාපයේම සංඝටකයේ මවුල භාගයට සමානයි. එහෙනම් වාෂ්ප කලාපය තුල මෙතනෝල්ගේ මවුල භාගය හොයන්න කියලා කිව්වොත් අපි කරන්න ඕන වාෂ්ප කලාපයේ මෙතනෝල්ගේ ආංශික පීඩනය මුළු පීඩනයට දරන අනුපාතය හොයාගන්න. ඔච්චරයි කතාව. එහෙනම් ළමයි අපි හොයමු මෙතනෝල්ට අදාළව. වාෂ්ප කලාපය තුල මෙතනෝල්ගේ ආංශික පීඩනය ගන්න පුළුවන් P0 මෙතනෝල් වැඩි කරන්න ද්‍රව කලාපය තුල මෙතනෝල්ගේ මවුල භාගය. දැන් ද්‍රව කලාපයේ මෙතනෝල්ගේ මවුල භාගය 0.4යි කියලා අපි කලින් හොයාගත්තා. මෙතනෝල්ගේ සංතෘප්ත වාෂ්ප පීඩනය අපිට දුන්නා 5.5 කියලා. P total එක දීලා තියෙනවා 10.4 පැස්කල් කියලා. හරිද? හරි. එහෙනම් දැන් ළමයි අපි දත්ත ආදේශ කරමු. එහෙනම් P0M මෙතනෝල්ගේ සංතෘප්ත වාෂ්ප පීඩනය සමානයි 5.5 වැඩි කිරීම 10.4 පැස්කල්. හරිද? ද්‍රව කලාපය තුල මෙතනෝල්ගේ මවුල භාගය සමානයි 0.4යි. ඊළඟට වාෂ්ප කලාපයේ මුළු පීඩනය 4.5යි 10.4යි පැස්කල්. හරි. මේක සුළු කරමු. මේ 10.4ට මේ 10.4 කපලා දාන්න. මේ දශම ස්ථානට මේ දශම ස්ථානයේ කපලා දාන්න. 5න් කපන්න පුළුවන් 5.11ක් මෙතෙන්ට සෙට් වෙනවා. මෙතන 5.9ක් සෙට් වෙනවා. එතකොට 11 වරක් 4 කියලා කියන්නේ 44යි දශම ස්ථානයක් වෙන් කරෝතින් 4.4 බෙදන්න තියෙන්නේ කීයෙන්ද 9න් 4.4 9න් බෙදපුවාම කීයක් වෙයිද 4ට 9 ඒවා නැත 44ට 9 ඒවා තියෙනවා කොච්චරක්ද හරියටම 4ක් ඒ කියන්නේ 36ක් ළමයි 44න් අඩු කරන්න 36ක් ඒ කියන්නේ 8ක් ඉතුරුයි 80යි 80ට 9ව තියෙන 8ක් 9 වරක් 8 72යි රයිට් මම මෙන්න මෙතනින් නතර වෙන්නම් මේ තියෙන ළමයි එහෙමනම් කාගේ මවුල භාගයේද වාෂ්ප කලාපය තුල මෙතනෝල් වල මවුල භාගය එහෙනම් වාෂ්ප කලාපය තුල එතනෝල්ගේ මවුල භාගය හොයන්න නම් එකෙන් අඩු කරන්න 0.48ක් ඒ කියන්නේ මෙතනින් 2යි 9න් 4ක් 5යි 0.52ක් එහෙනම් මෙන්න වාෂ්ප කලාපය තුල එතනෝල් නෙමේ එතනෝල්ගේ මවුල භාගය පැහැදිලිද රෝමංග 3 ඉහත ගණනය කිරීම සහ දී ඇති තොරතුරු පදනම් කර ගනිමින් සෙල්සියස් 50 දී මෙතනෝල් සහ එතනෝල් මිශ්‍රණයේ වාෂ්ප පීඩන සංයුති සටහන අඳින්නලු. ඔය අහන්නේ ළමයි පීඩන සංයුති ප්‍රස්ථාරනේ. එහෙනම් අපි කරන්න ඕන
y අක්ෂ දෙක ඇඳගත්තා x කණ්ඩාංකය දාගත්තා x වල දාන්නේ මවුල භාගය x සංයුතිය කියලා නම් කරා. y අක්ෂ දෙක පීඩණය කියලා දාගත්තා ඒකකයේ පැස්කල් කියලා දැම්මා. හේතුව දීලා තියෙන දත්ත පැස්කල් වලින් යන්නේ. ඒ වගේමයි 10 4න් වැඩි වෙන්න ඕන නිසා මෙතනත් 10 4 දාගත්තා. මෙතනත් 10 4 දාගත්තා. හරිද? එතකොට මේ පැත්තෙන් අපි එතනෝල්ගේ සහ මෙතනෝල්ගේ මවුල භාගය දාගමු. මෙතන එතනෝල්ගේ මවුල භාගයේ බිඳුවක් නම් මෙතනෝල්ගේ මවුල භාගය 1යි. එහෙනම් එතනෝල්ගේ මවුල භාගයේ බිඳුවේ සිට 1 දක්වා වැඩි වෙන්න ඕන. මෙතනෝල්ගේ මවුල භාගයේ 1 සිට බිඳුව දක්වා අඩු වෙන්න ඕන. දැන් මෙතනෝල් වල සංතෘප්ත වාෂ්ප පීඩනය 5.514යිනේ. සංශුද්ධ මෙතනෝල් ද්‍රාවණය සෙට් වෙන්නේ මෙතනින්. එහෙනම් 5.5 කියන අගය මම මෙතනින් දාන්නම් 10.4 කියන එක ළමයි දාන්න ඕනේ මෙතනින් වැඩි වෙන නිසා. එතනෝල්ගේ සංතෘප්ත වාෂ්ප පීඩනය වෙන්නේ 3 වැඩි කිරීම 10.4. සංශුද්ධ එතනෝල් ද්‍රාවණය සෙට් වෙන්නේ එතනෝල්ගේ මවුල භාගයේ 1ක් වෙන තැන මේ y අක්ෂයේ. එහෙනම් එතනෝල් වල සංතෘප්ත වාෂ්ප පීඩනය 3 වැඩි කිරීම 10.4 මෙතනනේ 10.4 දාන්න ඕනේ මෙතන දාලා තියෙන නිසා. එහෙනම් අහන්නේ පීඩන සංයුති ප්‍රස්ථාරය නම් මෙන්න මුළු පීඩනය විචලනය වන රේඛාව. හරිද? right? ඕක මුළු පීඩනය කියලා දාන්න. හරිද? ඊළඟට වාෂ්ප කලාපය තුල මෙතනෝල්ගේ ආංශික පීඩනය මේ විදිහට විචලනය වෙයි. වාෂ්ප කලාපය තුල එතනෝල්ගේ ආංශික පීඩනය මේ විදිහට විචලනය වෙයි. එහෙනම් මෙන්න පීඩන සංයුති ප්‍රස්ථාරය ඔච්චරයි ළමයි කතාව. හරිද? අපි දැන් 2009 අවුරුද්දේ ද්‍රව වාෂ්ප ප්‍රශ්නයට යමු. 2009 අවුරුද්දේ 5 වෙනි ගානේ B කොටසේ රෝමාංක 2 විදිහට තාපාංග සංයුති ප්‍රශ්නයක් විදිහට තමයි මේ ගාන ආවේ. හරි. බලමු ළමයි මොනවද දෙන දත්ත කියලා. එකිනෙක සමග ප්‍රතික්‍රියා නොකරන සියලුම අනුපාත වලින් මුළුමනින්ම මිශ්‍ර වන x සහ y කියන ද්‍රව දෙක tx සිට ty උෂ්ණත්ව පරාසතෙක් ඒවායේ වාෂ්ප කලාපයේ සමග සමතුලිතතාවයේ පවතී. මෙම සමතුලිතතාව පහත කලාප සටහනෙන් දක්වා ඇත කියලා තාපාංක සංයුති ප්‍රස්ථාරය දෙනවා. දැන් තාපාංග සංයුති ප්‍රස්ථාරයලා මේ තියෙන එක්සෑම් එකේ දුන්න ප්‍රස්ථාරය මම එහෙන් පිටින් වයිට් බෝඩ් එකේ ඇඳා. හරිද? මේ x අක්ෂයලා මේ පැත්තට යද්දී y ගේ මවුල භාගය 1 දක්වා වැඩි වෙනවා. එහෙනම් x ගේ මවුල භාගය අඩු වෙන්න ඕන. හරිද? මේ තියෙන ද්‍රව කලාපයේ එක් එක් සංයුතියන්ට අදාළ තාපාංකයේ විචලනය වන වක්‍රය උඩින් යන්නේ වාෂ්ප කලාපයේ සංයුතිය ලබා ගන්න පුළුවන් වක්‍රය. හරිද? බලමු පළවෙනි කොටසින් මොනවද අහන්නේ කියලා. හරි. x සහ y හි සමමෞලික ද්‍රාවණයක් වාෂ්ප කලාපය සමග සමතුලිතව ඇති විට වාෂ්ප කලාපයේ x සහ y හි මෞල අනුපාතය කුමක්ද කියලා අපෙන් අහනවා. ළමයි දැන් ද්‍රව කලාපය තුල x ගේ y ගේ සමමෞල කියලා කියන්නේ x ගේ සහ y ගේ මෞල භාග 0.5 වන අවස්ථාවනේ. එහෙනම් මේ x අක්ෂය හරියටම 0.5 කියන තැනට ඇවිල්ලා x අක්ෂයට අභිලම්බව y අක්ෂයට සමාන්තරව උඩට යන්න. ද්‍රව කලාපයට අදාළ තාපාංකයේ විචලනය වන වක්‍රය කැපෙන තැනින් නතර වෙලා x අක්ෂයට සමාන්තරව ඉස්සරහට යන්න. එහෙම ගියාම අපිට තාපාංකය හොයාගන්න පුළුවන් මවුල භාග 0.5 වෙච්ච අවස්ථාවේදී. ඒතර වාෂ්ප කලාපයට අදාළ වක්‍රය කැපෙන තැනින් පල්ලෙහැ බලන්න. ඒක තමයි වාෂ්පයේ සංයුතිය වෙන්නේ. ඕක ප්‍රස්ථාරයේ ළමයි කොටු ඇඳලා ලස්සනට දීලා තියෙනවා. හරියටම බලපුවාම ළමයි මෙතන y ගේ මවුල භාගයේ 0.75ක් සෙට් වෙනවා. එහෙනම් x ගේ මවුල භාගයේ 0.25ක් සෙට් වෙන්න ඕන. එහෙමනම් වාෂ්පය තුල හරි y ගේ මවුල භාගයයි x ගේ මවුල භාගය අතර අනුපාතය ගත්තොතින් 0.75ට 0.25 ඒ කියන්නේ 1ට 3ක් වෙනවා. එහෙනම් මෙන්න වාෂ්ප කලාපය තුල y සහ x වල
මවුල අනුපාතය. හරිද? right. දැන් ඒකේ දෙවෙනි කොටසෙන් අහනවා x සහ y මිශ්‍රණයක් එහි සංශුද්ධ සංරචකවලට වෙන් කළ හැකි ආකාරය සැකෙමින් විස්තර කරන්න. එහෙනම් අපි කරන්න ඕන x සහ y කියන ද්‍රව මිශ්‍රණය භාගික ආසවනයකට ලක් කළ යුතුයි. භාගික ආසවනයකට ලක් කරපුවාම අවසානයේදී වාෂ්ප කලාපය තුලට සංශුද්ධ වයිව වෙන් කරගන්න පුළුවන්. පැහැදිලිද? එහෙනම් කරන්න ඕන මොකක්ද? x සහ y කියන ද්‍රව මිශ්‍රණය භාගික ආසවනයකට ලක් කරන්න. භාගික ආසවනයකට ලක් කරපුවාම වාෂ්ප කලාපය තුලට අවසානයේ වඩාත් වාෂ්පශීලී සංරචකය වන වයිව වෙන් කරගන්න පුළුවන්. පැහැදිලිද කියපු දේ? ළමයි දැන් අපි හදලා ඉවර වුණේ 2009 අවුරුද්දේ ආපු ද්‍රව වාෂ්ප ප්‍රශ්නේ. මේ ගානේ ආවේ රචනා කොටසක අණු කොටසකත් රෝමාංක 2 විදිහට. මෙතනින් ගන්න පුළුවන් දේ තමයි මෙන්න මේ තාපාංක සංයුති ප්‍රස්ථාරය. ඕගොල්ලන්ට හැකියාවක් තියෙන්න ඕන ද්‍රව කලාපයක සංයුතියක් දුන්නොත් ඊට අදාළ තාපාංකය ලබා ගන්න. තාපාංකයේදී නටන විට වාෂ්ප කලාපයේ සංයුතිය හඳුන ගන්න. මේක නම් මහ ලොකු දේවල් නෙමේ, මහ ලොකු ගැඹුරු තාර්කික දේවල් නෙමේ. හරිම ලේසියෙන් විසඳ ගන්න පුළුවන් ප්‍රශ්න. මේකේ විශේෂත්වය තමයි ළමයි වෙලාව ඉතුරු කරගන්න පුළුවන්. සාමාන්‍යයෙන් අයනික ගානකට වඩා අමාරු KPKC ගානකට හිර වෙනවට වඩා මේ වගේ ප්‍රශ්නයකට ළමයි උත්තර ලේසියෙන් ගන්න පුළුවන්. එතනින් වෙලාව ඉතුරු කරගන්න පුළුවන්. පේපර් එක ලියද්දි වෙලාව ඉතුරු වෙනවා කියන්නේ ඕගොල්ලන්ගේ මොරාල් එක ගොඩක් වැඩි වෙන දෙයක්. පැහැදිලිද? අපි දැන් 2002 අවුරුද්දේ ද්‍රව වාෂ්ප ප්‍රශ්නයට යමු. මෙහෙමයි. 2002 අවුරුද්දේ රචනා කොටසේ 6 වෙනි ගානේ ඒ අණු කොටස විදිහට තමයි ද්‍රව වාෂ්ප ගාන ආවේ. මේක තාපාංක සංයුති ප්‍රස්ථාරයන් ඇසුරින් ගියපු ගානක්. හරි, අපි දැන් දත්තවලට යමු. ප්‍රශ්නවල එකින් එක ඉස්සරහට ගිහිල්ලා උත්තරවලට යමු. මෙහෙමයි. ඉස්සෙල්ලාම අපිට කියනවා මෙහෙම දෙයක්. L හා M ද්‍රව දෙක එකිනෙක සමග පූර්ණ මිශ්‍ර වෙලා පරිපූර්ණ ද්‍රාවණ හදනවලු. හරිද? L වල සම්මත තාපාංකය M වල තාපාංකයට වඩා වැඩි. එහෙනම් L වල තාපාංකය M ට වඩා වැඩි කියන දත්තය අපිට දෙනවා. හරිද? ඊළඟට කියනවා මෙහෙම දෙයක්. සම්මත වායුගෝල පීඩන එකක් යටතේදී ඉහත LM පද්ධතිය සඳහා උෂ්ණත්ව සංයුති කලාප සටහන අඳින්නලු. ඔය කියන්නේ ළමයි තාපාංග සංයුති ප්‍රස්ථාරය අඳින්න කියන එකනේ. එහෙනම් x අක්ෂයට දාන්න සංයුතිය අපේ සංයුතිය ලෙස සඳහන් කරන්නේ මවුල භාග, y අක්ෂ දෙකේ උෂ්ණත්වය කියලා සඳහන් කරලා ඒකකය සෙල්සියස් කියලා දාන්න. මේ පැත්තේ L වල මවුල භාගයේ 0යි නම් M වල මවුල භාගය 1ක් වෙන්න ඕන. L වල මවුල භාගයේ 0 සිට 1 දක්වා වැඩි වෙන්න ඕන. M වල මවුල භාගය 1 සිට 0 දක්වා අඩු වෙන්න ඕන. පැහැදිලිද? දැන් සංශුද්ධ L ද්‍රාවණය සෙට් වෙන්නේ L ගේ මවුල භාගය 1ක් වෙච්ච තැන. ඒතර L ගේ තාපාංකය අපිට මෙතනින් නිරූපණය කරන්න පුළුවන්. ඒක TL කියලා දාන්නම්. සංශුද්ධ M ද්‍රාවණය සෙට් වෙන්නේ M ගේ මවුල භාගය 1ක් වෙච්ච මෙන්න මෙතන. එහෙනම් M ගේ මවුල භාගය 1ක් නම් එතන තියෙන සංශුද්ධ M ද්‍රාවණයයි. එහෙනම් එතන තියෙන M ගේ තාපාංකයයි. එහෙනම් M ගේ තාපාංකය L ගේ තාපාංකයට වඩා අඩු වෙන්න ඕන. ඕක මම මෙතනින් දාන්නම්. තාපාංක සංයුති ප්‍රස්ථාරයේදී ද්‍රව කලාපයේ සියලු සංයුතීන්ට අදාළව ද්‍රව කලාපයේ තාපාංකයේ විචලනය වෙන්නේ මෙන්න මේ විදිහේ පහළින් යන වක්‍රයක් ලෙසයි. ද්‍රව කලා ඒ තාපාංකයේදී නටන විට ලැබෙන වාෂ්ප කලාපයේ සංයුතිය මෙතනින් අපිට ගන්න පුළුවන්. එහෙනම් මේ තියෙන්නේ වාෂ්පය, මේ තියෙන්නේ ද්‍රව කලාපය, මේ තියෙන්නේ ද්‍රව වාෂ්ප සමතුලිතය. පැහැදිලිද? එහෙනම් නම් කරලාද රූප සටහන කියලා කිව්වොත් මෙන්න මේ දේවල් ටික හරියට නම් කරලා තියෙන්න ඕන. හරිද? රෝමාංක 2 අපිට කියනවා පහත සඳහන් දෑ වරහන් තුල දක්වා ඇති අදාළ සංකේත භාවිතා කරමින් රූප සටහනේ පැහැදිලිව ලකුණු කරන්නලු. L ගේ මවුල භාගය 0.8 වන ද්‍රවයේ සංයුතිය
L ගේ මවුල භාගයේ 0.8යි නම් ඒක තියෙන්න ඕන 0.5 එකත් අතරනේ. ඕක මම මෙතනින් දාන්නම්. එහෙනම් ඒ සංයුතිය x1 වලින් නිරූපණය කරන්නලු. හරි. ඔන්න කැපිටල් A වල වැඩේ ඉවරයි. ඊළඟට B. B වලින් කියනවා මෙන්න මෙහෙම දෙයක්. x1 සංයුතියෙන් යුක්ත ද්‍රවයේ සම්මත තාපාංකය. එහෙනම් x1 සංයුතියට ගිහිල්ලා x අක්ෂයට අභිලම්බව සහ y අක්ෂයට සමාන්තරව උඩට ගියා. ද්‍රව කලාපයේ තාපාංකයේ විචලනය වන වක්‍රය කැපෙන තැනින් නතර වෙලා හරිද x අක්ෂයට සමාන්තරව යන්න එතනින් y අක්ෂයේ කැපෙන තැනින් තාපාංකය හොයාගන්න පුළුවන්. ඒ තාපාංකය t1 ලෙස ලකුණු කරන්නලු. එහෙනම් ඔන්න බීත් හරි. C වලට එමු. T1 හිදී නටන ද්‍රවය සමග සමතුලිතව පවතින වාෂ්පයේ සංයුතිය. දැන් ළමයි T1 තාපාංකය හොයාගෙන යන ගමනේදී වාෂ්ප කලාපයේ සංයුතිය විචලනය වන වක්‍රය කැපෙන තැන තියෙනවනේ. ඒ වක්‍රය කැපෙන තැනින් නතර වෙලා y අක්ෂයට සමාන්තරව පල්ලහැට එන්න එතනින් x අක්ෂය කැපෙනවා මෙතනින් මේක තමයි වාෂ්ප කලාපයේ සංයුතිය. ඒක y1 ලෙස නම් කරන්නලු. හරිද? right. එහෙනම් ඔන්න C හරි. D වලට යමු. y1 සංයුතියෙන් යුත් වාෂ්පය ඝනීභවනය කළ විට ලැබෙන ද්‍රවයේ සංයුතිය. ළමයි මේ y1 කියන වාෂ්පය සිසිල් කරපුවාම ලැබෙන ද්‍රවයේ සංයුතිය වෙන්නේත් y1මයි. දැන් අපිට කියන්නේ ඒකට වෙන සංකේතයක් දෙනවා. එහෙනම් ළමයි මේ සංකේතය තමයි x2. මම x2 මෙතනින් ලියන්නම්. මෙතන y1 x2 කියන සංකේත දෙකක් වුණාට මේක ළමයි අගයන් දෙකම එකයි. ඇයි ඒ වාෂ්පයක් සිසිල් කරපුවාම හරිද ද්‍රවයක් බවට පත් වෙනවනේ. ඒ වාෂ්පයේ සංයුතියටම තමයි ඒක ඝනීභවනය කරපුවාම ලැබෙන ද්‍රවයටත් පවතින්නේ. එහෙමනම් y1 කියන සංයුතියත් x2 කියන සංයුතියත් කියන අගයන් දෙකම ළමයි දෙකක් නෙමේ එකක්. පැහැදිලිද? right. ඊට පස්සේ D හරි අපි E වලට එමු. x2 සංයුතියෙන් යුක්ත ද්‍රව මිශ්‍රණයේ සම්මත තාපාංකය. එහෙනම් ළමයි දැන් මේ x2 කියන ද්‍රවය ඊට අදාළ තාපාංකයේදී නටනවා නම් හරිද තාපාංකයේ විචලනය වන වක්‍රයේ කැපෙන තැන මෙන්න හරිද x අක්ෂයට සමාන්තරව යන්න එහෙනම් මෙන්න y අක්ෂයේ කැපෙන තැන එහෙනම් ඔන්න තාපාංකය t2 හරිද එහෙනම් ඊත් හරි දැන් අපි f වලට එමු f වලින් කියනවා t2 වලදී නටන ද්‍රවය සමග සමතුලිතව පවතින වාෂ්පයේ සංයුතිය එහෙනම් මේ T2 තාපාංකය හොයාගෙන යන ගමනේදී වාෂ්ප කලාපයේ සංයුතිය විචලනය වෙන වක්‍රය කැපෙන්නේ මෙතනින් ඊට අදාළව y අක්ෂයට සමාන්තරව යන්න x අක්ෂය කැපෙන්නේ මෙතනින් එහෙනම් මෙන්න y2 මේක තමයි වාෂ්පයේ සංයුතිය වෙන්නේ. පැහැදිලිද කියපු දේ? හරිද? දැන් අපි රෝමාංක 3ට යමු. බලමු මොනවද අහන්නේ කියලා. පහත සඳහන් ප්‍රශ්න සඳහා උත්තර සපයන්නලු. හරිද? ඕකෙත් ABCD විදිහට ප්‍රශ්න කීපයක් අපෙන් අහනවා. right? එහෙනම් රෝමාංක 3 A කොටස. මෙහෙම දෙයක් අහන්නේ. L සහ M මිශ්‍රණයක් නටන විට ලැබෙන වාෂ්පය ඝනීභවනය කර ඝනීභවනයෙන් ලැබෙන ද්‍රාවණය නැවත නටවන ලදී. මෙම ක්‍රියාවලිය නැවත නැවතත් බොහෝ වාරයක් කළ විට ලැබෙන වාෂ්පයේ අවසාන සංයුතිය වෙන්නේ මොකක්ද ළමයි? වාෂ්පශීලී බවින් වැඩි සංරචකය වෙන්නේ M. එහෙනම් වාෂ්පශීලී බවින් වැඩි සංරචකය වෙන්නේ M නම් වාෂ්ප කලාපය තුලට සංශුද්ධ M වෙන් කරගත හැක. මෙන්න මේ උත්තරේ දෙන්න. හරිද? ඒකේ B කොටස. ළමයි මේ කරේ මොකක්ද? භාගික ආසවන ක්‍රියාවලිය. B වලින් අහනවා ශ්‍රී ලංකාවේ ඉහත සඳහන් ක්‍රියාපිළිවෙල මත පදනම් වූ ශිල්පීය ක්‍රමයක් භාවිතා කරන එක් කාර්මික ක්‍රියාවලියක්. ළමයි බොරතෙල් පිරිපහදුව කරන්නේ භාගික ආසවන ක්‍රියාවලියක් මගින්. එහෙනම් B වලට දෙන්න උත්තරය බොරතෙල් පිරිපහදුව කියලා. C. ඉහත සඳහන් කාර්මික ක්‍රියාවලියේදී භාවිතා කරන ශිල්පීය ක්‍රමේ නම
භාගික ආසවනය. එහෙනම් C වලට උත්තරය භාගික ආසවනයයි. ඊට පස්සේ D වලින් අහනවා මෙම කාර්මික ක්‍රියාවලියේදී භාවිතා කරන උපකරණයේ නම මොකක්ද? විභාජක කුළුණ නැත්නම් විභාජක අටලුව. ළමයි මේකේ තව ප්‍රශ්නයක් අහන්න තිබුණා. මේ භාගික ආසවන ක්‍රියාවලියේ සිද්ධාන්තය මොකක්ද? භාගික ආසවන ක්‍රියාවලියේ සිද්ධාන්තය වෙන්නේ රවුල් නියමයයි. ඕක එක්සෑම් එකේදී අහන්න පුළුවන් හොඳ ප්‍රශ්නයක් ළමයි. පොඩි ප්‍රශ්නයක් හැබැයි වැඩි ලකුණු හම්බ වෙනවා. පැහැදිලිද? අපි දැන් සාකච්ඡා කරේ 2002 අවුරුද්දේ ආපු ද්‍රව වාෂ්ප ගාන. මේ ගාන තාපාංක සංගති ප්‍රස්ථාරයක් ආශ්‍රයෙන් ආපු ගානක්. අපිට තිබුණේ තාපාංකයේ ලකුණු කරන එකත් තාපාංකයේදී නටන විට ලැබෙන වාෂ්ප කලාපයේ සංයුතිය ලකුණු කිරීමත්. මෙන්න මේ විදිහේ ළමයි තාපාංක ලකුණු කරන එක, වාෂ්ප කලාපයේ සංයුතිය ලකුණු කරන එක, භාගික ආසවන ක්‍රියාවලිය හා සම්බන්ධ කෙටි ප්‍රශ්න අහන එක සාමාන්‍යයෙන් ද්‍රව වාෂ්ප ප්‍රශ්නවල හරි සුලභ දෙයක්. මේ පැටර්න් එකේ ප්‍රශ්නයක් ස්ට්‍රක්චර්ඩ් එකට එන්නත් පුළුවන්, රචනායකට එන්නත් පුළුවන්. අනිත් එක තමයි මේක හරිය ලේසි ළමයි. වෙලාව ඉතුරු කරගන්න පුළුවන් ප්‍රශ්නයක්. ඒ නිසා එක්සෑම් එකේදී ද්‍රව වාෂ්ප ප්‍රශ්න විදිහට මේකක් තියෙනවා නම් අනිවාර්යෙන් තෝරගන්න. හේතුව වෙලාව ඉතුරු කරගන්න පුළුවන්. එක්සෑම් එකේදී වෙලාව ඉතුරු වෙනවා කියන එක ඔයගලගේ මොරාල් එක තවත් වැඩි කරන්න හේතු වෙනවා. ඒතර හොඳ ජවයකින් උත්තර ලියන්න පුළුවන්. පැහැදිලිද? අපි දැන් 2001 අවුරුද්දේ ද්‍රව වාෂ්ප ප්‍රශ්නයට යමු. මේකත් ළමයි තාපාංක සංගති ප්‍රස්ථාරයක් සම්බන්ධයෙන් දීලා තියෙන තරමක් පොයින්ට්ස් 7ක් තියෙනවා ගානේ. හරිද? ඒ කියන්නේ වැඩි ලකුණු ප්‍රමාණයකට යන්න පුළුවන්. දත්ත ටික පැහැදිලිව මුලින්දලා දීලා තියෙනවා. අපි ඉස්සෙල්ලාම දත්ත ටික හිමින් සැරේ කියවලා මොනවද මේ දෙන දත්ත ඒවා නිර්වුල්ව වෙන් කරගෙන අපේ උත්තරවලට යමු. හරිද? ගාන මුලින්දලා කියවමු. රයිට්. කියනවා මෙන්න මෙහෙම දෙයක්. A සහ B යන වාෂ්පශීලී ද්‍රව යුගලය සියලු සංයුති වලදී එකිනෙක සමග පරිපූර්ණ ද්‍රාවණ ලබා දෙනවලු. එහෙනම් ද්වයංගී ද්‍රාවණය සමන්විත වෙන්නේ A ගෙන් සහ B ගෙන් මිශ්‍ර වෙලා. එවැනි එක් ද්‍රාවණයක් සම්මත වායුගෝල එකක බාහිර පීඩනයක් යටතේදී සෙල්සියස් 68ක උෂ්ණත්වයකදී නටනවලු. සෙල්සියස් 68 කියලා කියන්නේ එහෙමනම් ළමයි තාපාංකය වෙන්න ඕන. ළමයි තාපාංකයේදී තියෙන විශේෂත්වය මොකක්ද? මම තවත් විදිහකින් ඇහුවොත් මොකද්ද මේ තාපාංකය කියන්නේ? තාපාංකය කියන්නේ යම්කිසි ද්‍රවයක් මතු පිට පවතින වාෂ්ප කලාපයේ පීඩනය. වාෂ්ප කලාපයේ වාෂ්ප පීඩනය තියෙනවනේ. ඔය වාෂ්ප පීඩනය බාහිර වායුගෝලීය පීඩනයට සමාන වන උෂ්ණත්වය තමයි තාපාංකය කියලා කියන්නේ. එහෙනම් තාපාංකය සෙල්සියස් 68යි නම් බාහිර වායුගෝලීය පීඩනය 1 atm නම් හරිද? තාපාංකය වන සෙල්සියස් 68 දී නටන විට වාෂ්ප කලාපයේ මුළු පීඩනය බාහිර වායුගෝලීය පීඩනය වන 1 atm ට සමාන වෙන්න ඕන. පැහැදිලිද? රයිට්. දැන් ඊළඟට මොනවද කියන්නේ කියලා බලමු. මෙම නටන ද්‍රාවණයේ ද්‍රව කලාපයේ ඒහි මවුල භාගය 0.76ලු. ළමයි ද්‍රව කලාපයේ A ගේ මවුල භාගය 0.76ක් වෙනවා නම් ද්‍රව කලාපයේ B ගේ මවුල භාගය කීයද? එකෙන් අඩු කරන 0.76ක්. එකෙන් 0.76ක් ගියොත් මෙතනින් 10න් 6ක් 4යි 9න් 7ක් 2යි 0.214ක් වෙනවා. ඊළඟට අපිට කියනවා සියලු එම ද්‍රාවණයම වාෂ්ප කලාපයේ B ගේ මවුල භාගය 0.18යිලු. ළමයි වාෂ්ප කලාපයේ B ගේ මවුල භාගය 0.18යි නම් වාෂ්ප කලාපයේ A ගේ මවුල භාගය කීයද? එකෙන් අඩු කරන 0.18ක්. දැන් මෙතන 10න් 8ක් ගියොත් 2යි 9න් 8ක් ගියොත් 9න් 1ක් ගියොත් 8යි 0.82යි. එහෙනම් මෙන්න වාෂ්ප කලාපය තුල A ගේ මවුල භාගය මෙන්න B ගේ මවුල භාගය. රයිට්. හරි. ඊළඟට තව දත්තයක් දෙනවා. සියලුම උෂ්ණත්වයන් හිදී සංශුද්ධ A වල සංතෘප්ත වාෂ්ප පීඩනය. ඒ කියන්නේ P0 values. හරිද? A ගේ සංතෘප්ත වාෂ්ප පීඩනය B ගේ සංතෘප්ත වාෂ්ප පීඩනයට වඩා විශාලයිලු. ළමයි A ගේ සංතෘප්ත වාෂ්ප පීඩනය වැඩි කියන්නේ වඩාත් වාෂ්පශීලී ද්‍රවය A කියන එකනේ. වාෂ්පශීලීතාවයෙන් වැඩි කෙනෙක්ගේ ද්‍රව කලාපයේ අන්තරණක බල දුර්වල වෙන්න එපයි.
ද්‍රව කලාපයේ අන්තරණුක බල දුර්වලයි නම් තාපාංකය අඩු වෙන්න එපේ. එහෙමනම් A සහ B වල තාපාංක සංසන්දනය කරොතින් A ගේ තාපාංකය B ගේ තාපාංකයට වඩා අනිවාර්යෙන් අඩු විය යුතුයි. පැහැදිලිද? හරි. දැන් අපි අහන ප්‍රශ්න වලට ළමයි උත්තර දීගෙන යමු. අපිට තව දත්ත කීපයක් දෙනවා. මේ සම්මත වායුව වල පීඩනය 1 atm කියන එක පැස්කල් වලින් 1 වැඩි කිරීම 10/5 පැස්කල් වලට සමානයි කියලා කියනවා. A ගේ B ගේ සංතෘප්ත අවශ්‍ය පීඩන පිළිවෙලින් P0 A P0 B කියලා දෙනවා. right. රෝමාංක 1කින් අහනවා මෙහෙම දෙයක්. A හා B ද්වැංගී මිශ්‍රණයක පරිපූර්ණ හැසිරීම අන්තර් අණුක අන්තර් ක්‍රියා අනුසාරයෙන් පැහැදිලි කරන්නලු. ළමයි පරිපූර්ණ ද්‍රාවණයක තියෙන විශේෂත්වය තමයි ද්‍රව කලාපයේ අන්තරණුක ආකර්ෂණ බල ප්‍රබලතාවය එම මිශ්‍රණය හදන්න දායක වෙච්ච සංශුද්ධ ද්‍රාවණ දෙක වන A සහ B වල ක්‍රියාත්මක වන අන්තරණුක ආකර්ෂණ බලවල ප්‍රබලතාවයන්ට සමානයි. එහෙනම් සංශුද්ධ ද්‍රාවණ දෙකේ අන්තරණුක ආකර්ෂණ බල ප්‍රබලතාව එම ද්‍රාවණ දෙක මිශ්‍ර වෙලා හදන ද්‍රව මිශ්‍රණයේ අන්තරණුක ආකර්ෂණ බල ප්‍රබලතාවයට සමාන නම් එවන් ද්‍රාවණයක් අපිට හඳුන්වන්න පුළුවන් පරිපූර්ණ ද්‍රාවණයක් කියලා. දැන් ළමයි ඔය උත්තරය අපි දෙන්න ඕන ප්‍රශ්නේ අහපු විදිහට. ප්‍රශ්නේ ඇහුවේ අන්තර් අණුක අන්තර් ක්‍රියාසුරෙන් පහදන්න කියලානේ. එහෙම අහපු නිසා තමයි අර ආකර්ෂණ බල කතාවෙන් උත්තරේ කියන්න ඕන. ඔහොම කියන්නේ නැතුව ද්වැංගී මිශ්‍රණයක් පරිපූර්ණ ද්‍රාවණයක් ලෙස හඳුන්වන්නේ ඇයි කියලා අහුවොත් දෙන්න තියෙන සරලම හොඳම උත්තරය තමයි එම ද්වැංගී මිශ්‍රණය රවුල් නියමය පිළිපදී. රවුල් නියමය පිළිපදින ද්‍රාවණයක් නම් අපිට හඳුන්වන්න පුළුවන් ඒක පරිපූර්ණ ද්‍රාවණයක් කියලා. පැහැදිලිද? අන්න ඔය කාරණය නිර්වුල්ව තේරුම් ගන්න. එහෙනම් රෝමාංක 1 හරි. හරිද? රෝමාංක 2ට එමු. සෙල්සියස් 68 දී නටන ඉහත සඳහන් ද්‍රවයේ A හා B හි වාෂ්ප පීඩන පිළිවෙලින් PA සහ PB වලින් ගණනය කරන්න කියලා කියනවා. ඔබ යොදන උපකල්පන සඳහන් කරන්නලු. හරිද? right. ළමයි දැන් කතාව මෙන්න මේකයි. වාෂ්ප කලාපයේ දෙන්නගෙම මවුල භාග දන්නවා. තාපාංකයේදී නටන නිසා තාපාංකයේදී වාෂ්ප කලාපයේ මුළු පීඩනය 1 වැඩි කිරීම 10/5 කියන්නත් දන්නවා. හරි. එහෙනම් ළමයි අපිට පුළුවන් මෙහෙම දෙයක් කරන්න. හරිද? වාෂ්ප කලාපයේ A ගේ ආංශික පීඩනය සමාන වෙනවා වාෂ්ප කලාපයේ A ගේ මවුල භාගය මුළු පීඩනයෙන් වැඩි කරවතින්. ඒතර වාෂ්ප කලාපයේ A ගේ මවුල භාගය වෙන්නේ 0.82ක්. හරිද? වාෂ්ප කලාපයේ මුළු පීඩනය 1 වැඩි කිරීම 10/5 පැස්කල්. එහෙනම් මෙන්න වාෂ්ප කලාපයේ A ගේ ආංශික පීඩනය. රවුල් නියමයට අනුව A ගේ ආංශික පීඩනය සමානයි P0A XA. දැන් අපිට මේ ගානේ කිව්වේ P0A හොයන්න කියලානේ. එහෙනම් මේ දෙක එකිනෙකින් සමාන කරන්න පුළුවන්. එහෙනම් මේ දෙක එකිනෙකින් සමාන කරමු. right? එහෙනම් P0A ද්‍රව කලාපයේ A ගේ මවුල භාගය 0.76 සමාන කරා මෙතන 0.82 වැඩි කිරීම 1 වැඩි කිරීම 10/5 පැස්කල්. එහෙනම් මේක සුළු කරලා අපිට පුළුවන් A ගේ සංතෘප්ත වාෂ්ප පීඩනය හොයාගන්න. මේක සුළු කරපුවාම අපිට කරන්න පුළුවන් 82/76න් බෙදෙන එක. ඒක සුළු කරපුවාම ළම 1.07ක් එනවා. 10/5 එහෙමම තියෙනවා. උත්තරය පැස්කල් වලින් තියන්න පුළුවන්. හරිද? ඊට පස්සේ අපිට මේ විදිහටම පුළුවන් B ගේ සංතෘප්ත වාෂ්ප පීඩනය හොයන්නත්. ළමයි B වාෂ්ප කලාපයේ B ගේ ආංශික පීඩනය හොයන්න කියලා කිව්වොතින් අපිට කරන්න පුළුවන් වාෂ්ප කලාපයේ B ගේ මවුල භාගය වාෂ්ප කලාපයේ මුළු පීඩනයෙන් වැඩි කරන්න. වාෂ්ප කලාපයේ B ගේ මවුල භාගය වෙන්නේ 0.18 පීඩනය 1 වැඩි කිරීම 10/5 පැස්කල්. මෙන්න වාෂ්ප කලාපයේ B ගේ
ආංශික පීඩනය. රවුල් නියමයට අනුව වාෂ්ප කලාපයේ B ගේ ආංශික පීඩනය සමානයි P0B වැඩි කිරීම XB මේ XB කියන්නේ ද්‍රව කලාපයේ B ගේ මූල භාගය. එහෙනම් මේ දෙකෙන්ම ඇවිල්ලා තියෙන B ගේ ආංශික පීඩන මේ දෙක එකිනෙකින් සමාන කරන්න පුළුවන්. ද්‍රව කලාපයේ B ගේ මූල භාගය අපි දන්නවා 0.2 කියන්නේ. එහෙනම් සුළු කර දාමු ළමයි. right. එහෙනම් P0 B දන්නේ නැහැ. ඒක තමයි හොයාගෙන යන්නේ. ද්‍රව කලාපයේ B ගේ මූල භාගය සමානයි 0.24යි. ඊළඟට මෙතනින් 0.18 වැඩි කරන්න 1 වැඩි කිරීම 10.5 පැස්කල් වලින්. එහෙනම් මෙතනින් P0 B වලට එන්න. right. එහෙනම් මේක සුළු කරලා අපිට පුළුවන් P0 B හොයාගන්න. මේක ලේසියෙන්ම කපන්න පුළුවන් ළමයි. මේ දශම ස්ථානේ කැපුවා. 6න් කැපුවොත් 6/3යි 6/4යි. හරිද? 3 4න් බෙදපුවාම 0.75යි මෙතන 10.5 පැස්කල්. එහෙනම් මෙන්න P0 B අගය. අපි දැන් රෝමාංක 3ට යමු. හරි. මේමයි. කේන අහනවා සෙල්සියස් 68 දී PA සහ P0 A අතර ඇති ගණිතානුකූල සම්බන්ධතාව ලියන්න. ළමයි රවුල් නියමයට අනුව වාෂ්ප කලාපයේ A ගේ ආංශික පීඩනය සමානයි P0 A XA. ඔච්චරයි ලියන්න තියෙන්නේ. හරි. රෝමාංක 4ට එමු. සෙල්සියස් 68ට වඩා වැඩි සම්මත තාපාංකයක් ඇත්තේ කුමන සංශුද්ධ ද්‍රවයටද යයි හේතු දක්වමින් පැහැදිලි කරන්න. ළමයි අපි P0 A වල අගය හොයාගත්තා. ඒ කියන්නේ A ගේ සංතෘප්ත වාෂ්ප පීඩනය අපිට ආවේ 1.07 වැඩි කිරීම 10.5 පැස්කල් කියලා. එතකොට B ගේ සංතෘප්ත වාෂ්ප පීඩනය අපිට ආවේ 0.75 වැඩි කිරීම 10.5 පැස්කල් කියලා. හරි මට සංසන්දනය කරලා කියන්න කාගේ සංතෘප්ත වාෂ්ප පීඩනයද වැඩි? A ගේනේ. A ගේ සංතෘප්ත වාෂ්ප පීඩනය B ට වඩා වැඩි කියන එකෙන් අදහස් කරන්නේ සංශුද්ධ A ද්‍රවයේ වාෂ්පශීලීතාව B ට වඩා වැඩි කියන එකනේ. යම්කිසි ද්‍රවයක වාෂ්පශීලීතාව වැඩි නම් ඒ කියන්නේ අන්තරණුක ආකර්ෂණ බල ප්‍රබලතාවය දුර්වලයි කියන එකනේ. අන්තරණුක ආකර්ෂණ බල ප්‍රබලතාවය දුර්වලයි නම් තාපාංකය අඩු වෙන්න ඕන. එහෙමනම් A සහ B අතරින් වඩාත් අඩු තාපාංකයක් තියෙන්නේ Aට. හරිද? B ගේ තාපාංකය Aට වඩා විශාලයි. පැහැදිලිද? හරි එහෙනම් අන්න ඔය අන්තරණුක ආකර්ෂණ බල සංසන්දනය කරන එකත් එක්කම ළමයි උත්තරේ තියෙන්න ඕන. හරි. ඊට පස්සේ රෝමාංක 5ට යමු. රෝමාංක 5න් අහන්නේ තාපාංක සංගති ප්‍රස්ථාරය. රෝමාංක 5 සම්මත වායුගෝල එකක බාහිර පීඩනයක් යටතේ A හා B පද්ධතිය සඳහා උෂ්ණත්වයට එරෙහි සංයුතිය රූප සටහනක කටු සටහන් කර සම්පූර්ණයෙන් නම් කරන්නලු. ඔය අඳින්න කියලා කියන්නේ මොකක්ද? තාපාංක සංගති ප්‍රස්ථාරය. දැන් අපි කලින් කොටසේදී පෙන්නවා A ගේ තාපාංකය B ට වඩා අඩු බව. එහෙනම් සුපුරුදු පරිදි x අක්ෂයයි y අක්ෂ දෙකයි ඇඳ ගන්න. ඔය x සහ y අක්ෂ දෙක නම් කරගන්න. x අක්ෂයේ සංයුතිය ලෙසත් සඳහන් කරන්නේ මූල භාග. y අක්ෂ දෙකම උෂ්ණත්වය කියලා නම් කරන්න. ඒකකයේ සෙල්සියස් කියලා අනිවාර්යෙන්ම දාන්න ඕන. පැහැදිලිද? එහෙනම් අපි දැන් මේ පැත්තේ A ගෙයි B ගෙයි මූල භාග සඳහන් කරමු. මේ පැත්තේ A ගේ මූල භාගයේ බිඳුවක් නම් B ගේ මූල භාගය 1ක් වෙන්න ඕන. A ගේ මූල භාගයේ බිඳුවේ සිට 1 දක්වා වැඩි විය යුතුයි. B ගේ මූල භාගයේ 1 සිට බිඳුව දක්වා අඩු විය යුතුයි. එහෙනම් සංශුද්ධ A ද්‍රවය සෙට් වෙන්නේ මෙතනින්. එහෙනම් මේ තියෙන්නේ A ගේ තාපාංකය අඩු වගයක්. සංශුද්ධ B ද්‍රවය සෙට් වෙන්නේ B ගේ මූල භාගය 1ක් වෙච්ච මේ පැත්තේ. එහෙනම් මෙන්න B ගේ තාපාංකය. තාපාංක සංයුති ප්‍රස්ථාරයකදී ද්‍රව කලාපයේ සියලු සංයුතීන්ට අදාළව තාපාංකය විචලනය වෙන්නේ මේ විදිහේ පහළින් යන වක්‍රයක් ලෙසයි. ඒ තාපාංකයේදී නටන විට ලැබෙන වාෂ්පයේ සංයුතිය ඉහළින් යන වක්‍රයක් ලෙස මේ විදිහට ලැබෙන්න ඕන. එක මම ආය අඳින්නම්. මෙන්න මේ විදිහට. හරිද?
right. ඊට නම් කරන්න මේ තියෙන්නේ වාෂ්පය, මේ තියෙන්නේ ද්‍රව කලාපය සහ මේ අතරමැද්දේ තමයි ද්‍රව වාෂ්ප සමතුලිතේ පවතින්නේ. හරි, එහෙනම් මේ වගේ තාපාංග සංගති ප්‍රස්ථාරයකට සම්පූර්ණ ලකුණු ගන්න නම් x අක්ෂ නම් කරන්න ඕන, y අක්ෂ නම් කරන්න ඕන, a ගේ b ගේ තාපාංක දාන්න ඕන, පහළින් යන වක්‍රය ද්‍රවයේ ලෙසත් නැත්නම් ද්‍රව විදිහට තිබ්බත් ඇති. මේක වාෂ්පයකින් ලකුණු කරන්න ඕන. මේ අතරමැද්දේ ද්‍රව වාෂ්ප සමතුලිතයේ බව තියෙනවයි කියන එකත් සඳහන් කරන්න ඕන. හරි, දැන් අපි ක්‍රමාංක 6ට යමු. ක්‍රමාංක 6 කොටස් දෙකක් අහනවා. මෙන්න මෙහෙමයි. ඉහත රූප සටහනේ පහත සඳහන් දෑ පැහැදිලිව ලකුණු කරන්නලු. සෙල්සියස් 68 උෂ්ණත්වය. ළමයි තාපාංකය සෙල්සියස් 68ක් වුණේ ද්‍රව කලාපයේ ඒගේ මවුල භාගය 0.76ක් වෙච්ච තැනනේ. ද්‍රව කලාපයේ ඒගේ මවුල භාගය 0.5 මෙතන, මවුල 1 මෙතන. එහෙනම් ද්‍රව කලාපයේ ඒගේ මවුල භාගය 0.76යි කියලා කියන්නේ මෙන්න මේ හරියේ. හරිද? ඊට අදාළ ද්‍රව මිශ්‍රණයේ තාපාංකය ගන්න ඕන නම් x අක්ෂයට අභිලම්බව y අක්ෂයට සමාන්තරව උඩට ගියා. ද්‍රව කලාපයට අදාළ තාපාංකය කැපෙන්නේ මෙතනින්. හරිද? මෙතනින් අතර වෙලා හරි ඊට අදාළ තාපාංකය හොයාගන්න නම් x අක්ෂයට සමාන්තරව යන්න අපිට තාපාංකය හොයාගන්න පුළුවන් ඔය දෙපැත්තෙන් ඕන පැත්තකට යන්න. හරිද? ඒ තාපාංකය සෙල්සියස් 68යි කියලා නම් කරන්න පුළුවන්. හරිද? ඊට පස්සේ දෙවෙනි කොටස සෙල්සියස් 68 පවතින ද්‍රව සහ වාෂ්ප කලාපවල සංයුති. ළමයි සෙල්සියස් 68 දී ලැබෙන වාෂ්පයේ සංයුතිය ගන්න නම් අපි කරන්න ඕන මොකක්ද? වාෂ්ප කලාපයේ සංයුතිය විචලනය වන ඉහළින් යන වක්‍රය තියෙනවනේ. ඉහළින් යන වක්‍රය කැපෙන තැනට යන්න එතනින් පල්ලැහැ බලන්න. හරිද? එහෙනම් මෙන්න වාෂ්පයේ සංයුතිය අපිට ගන්න පුළුවන්. පැහැදිලිද කියපු දේ? right. දැන් අපි රෝමාංක 7ට යමු. ඒකෙත් කොටස් දෙකක් තියෙනවා. හරි. ද්‍රවයේ නැටීම නොකඩවා සිද්ධ කළහොත් ද්‍රවයේ ඒවල මවුල භාගයයි. හරිද? දෙවෙනියට අහනවා ද්‍රවයේ තාපාංකයේ ඔබට අපේක්ෂා කළ හැකි වෙනස් වීම මොනවාදයි සඳහන් කරන්න. දැන් ළමයි මෙතන මේ කරන්නේ A සහ B කියන ද්‍රව දෙක එකට ඉන්න මිශ්‍රණයක් එක දිගට රත් කරන එකක්නේ. මේ දෙන්නගෙන් වඩාත් වාෂ්පශීලී සංරචකය වෙන්නේ කවුද? A. ඇයි A වල තාපාංකය අඩුයි. තාපාංකය අඩු කෙනෙක්ගේ අන්තරණුක බල දුර්වලයි. එහෙනම් එයාගේ වාෂ්පශීලීතාවය අනිවාර්යයෙන්ම වැඩි වෙන්න ඕන. ඉතින් මේ විදිහට A සහ B දෙන්නම ඉන්න මිශ්‍රණයක් තදින් රත් කරගෙන යද්දී මේ ද්‍රව කලාපයෙන් උඩට ගමන් කරන්නේ ඉස්සෙල්ලාම වඩාත්ම වාෂ්පශීලී සංරචකය. එහෙනම් මේ ද්‍රවය නැටීම නොකඩවා සිද්ධ කළහොතින් ද්‍රව කලාපයෙන් වාෂ්පශීලී සංරචකය වැඩිපුර ඉවත් වෙනවා. එහෙනම් ද්‍රව කලාපය තුල ඒගේ මවුල භාගය අඩු වෙනවා. හරිද? එහෙනම් පළවෙනි කොටසට දෙන්න තියෙන උත්තරය තමයි ද්‍රවයේ ඒහි මවුල භාගය අඩු වෙනවා. හේතුව මොකක්ද? වඩාත් වාෂ්පශීලී සංරචකය කැපිටල් A රත් කරද්දී වඩාත් වාෂ්පශීලී සංරචකය පහසුවෙන් ද්‍රව කලාපයෙන් වාෂ්ප කලාපයට ඉවත්ව යනවා. ඒ නිසා ද්‍රව කලාපය තුල ඒගේ මවුල සංඛ්‍යාව අඩු වෙනවා. මේ නිසා ද්‍රව කලාපයේ ඒගේ මවුල භාගය අඩු වෙනවා. මේක දෙවෙනි කොටසෙන් අහනවා ද්‍රවයේ තාපාංකය. ද්‍රවයේ තාපාංකය වැඩි වෙනවා. හේතුව මොකක්ද? කාලයත් එක්ක රත් කරද්දී ද්‍රව කලාපය තුල ඒගේ මවුල භාගය අඩු වෙනවා නම් B ගේ මවුල භාගය වැඩි වෙන්න ඕනනේ. B කියලා කියන්නේ වාෂ්පශීලී බවින් අඩු කෙනා. ඒ කියන්නේ අන්තරණුක ආකර්ෂණ බල ප්‍රබලතාවය වැඩි කෙනා. අන්තර් අණුක ආකර්ෂණ බල ප්‍රබලතාවය වැඩි කෙනෙක්ගේ මවුල භාගය වැඩි වෙනවා නම් තාපාංකය වැඩි වෙන්න ඕන. එහෙනම් මේ නැටීමේ ක්‍රියාවලිය නොකඩවා සිද්ධ කළොතින් ද්‍රවයේ තාපාංකය කියන උෂ්ණත්වයේ අගය වැඩි වෙන්න ඕන.
ද්‍රව කලාපය තුළ ඒගේ මවුල භාගය කියන එක අඩු වෙන්න ඕන. පැහැදිලිද ළමයි කියපදේ. අන්න ඔය පැහැදිලි කිරීම සහිතව පිළිතුරු දෙක සඳහන් කරන්න. මේකත් ළමයි හරිද පාස් පේපර්ස් ඉතිහාසය තුළ ආපු හොඳ ප්‍රශ්නයක්. හැම පැත්තම කවර් වෙන විදිහට තමයි ප්‍රශ්නය හදලා තියෙන්නේ. තාපාංග සංයුතියත් ඕන, රවුල් නියමයත් ඕන, ඩෝල්ටන්ගේ ආංශික පීඩන නියමයත් ඕන. අන්න ඔය විදිහට. එනම් මේකත් එක්සෑම් එකට යන්න කලින් ද්‍රව වාෂ්ප පැත්තෙන් පුහුණු වෙලා පුරුදු වෙලා යා යුතු ප්‍රශ්නයක්. පැහැදිලිද කියපු දේ?